තස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කතමේ ධම්මා දස්සනේන පහතබ්බා තීනි සංයෝජනානි සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරමාසෝති. ධර්ම ශ්‍රවණාබිලාසී ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් පිරිස දැන් මේ සෝදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සසර දුක්ගිනි නිවෙන සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට. එනිසා හැම දිනාටම මුලින්ම මතක් කරනවා, තමන්ගේ සිත නොයෙක් කර්මණු වලට දුවන්නට නොදී චිත්ත ඒකාග්‍රතාවයක්, හිතේ එකඟකමක් ඇති කරගෙන ඊ타ත්ම උවමනාවෙන් මේ දේශනාව ශ්‍රවණය කරන්නට කියලා. පින්වතුනි, අනන්ත පරිමාණ සංසාරේ ඔබත් මමත් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් යන මේ සසර ගමන නිමා කරගන්නට බැරි වුණේ මේ සද්ධර්මයේ අවබෝධය ඇති කරගන්නට බැරි වෙච්ච නිසායි. ඒ සද්ධර්මයේ අවබෝධය ඇති කරගන්නට බැරි වුණේ සද්ධර්මයේ තියෙන කාලේ, ලෝතර බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්න කාලේ අපි බොහෝ විටක ඊට සාරූප්‍ය වූ ඒ දේශනාවන් අහලා ශ්‍රවණය කළා අවබෝධ කරගන්න පුළුවන් මට්ටමේ ආත්ම භාව ප්‍රතිලාභයක් නොලබපු නිසා යම් වෙලාවක ඒ ශාස්ත්‍රඥ වහන්සේලා හම්බ වුණා, ධර්මය හම්බ වුණා, අපිත් මනුෂ්‍යාත්ම භාවයක් ලැබුවත් සකසා ධර්මයේ නාසපු නිසා කුමන කරුණක් නිසා හෝ මේ සද්ධර්මයේ අවබෝධය වැරදුණු බවට සාක්ෂියක් ඔබේ මගේ අද මේ ජීවිතය. ඉතින් හැම දිනාටම ඒ නිසයි මතක් කළේ ඊ타මත් හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්නට. මේ දේශනාව ශ්‍රවණය කළොත් ඒකාන්තයෙන්ම ඔබට මේ දුක්සහගත සසරෙන් එතර වීමට අවශ්‍ය ධර්මඥානයක් ලබා ගන්නට පුළුවනි. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති එකම ධර්මය අවබෝධ නොවුණු නිසා, අවබෝධ නොකළ නිසා නුඹලත් මාත් මේ දීර්ඝ සංසාරේ මේ අත දිව්වා සැරිසරුවා කියලා. එතකොට මේ සසර ගමන අපිට කවදාවත්ම නතර කරන්න බෑ, නතර වෙන්නේ නැහැ මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ නොවුණොත්. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය කොච්චර වටිනවද කියනවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා, මහණෙනි, නුඹලට කවුරු හරි කිව්වොත් උදේ වරුවට නුඹලට පොළු පහරවල් 100ක් ගහනවා, දවල් කාලෙටත් පොළු පහරවල් 100ක් ගහනවා, හවසටත් පොළු පහරවල් 100කින් ගහනවා. මේ විදිහට අවුරුදු දවසට පහරවල් 300 ගානේ ගුටි කකා අවුරුදු 100ක් ජීවත් වුණොත් නුඹලට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියලා කිව්වොත් වහා කැමති වෙන්න, ශීඝ්‍රයෙන් කැමති වෙන්න, ඉක්මනට කැමති වෙන්න කියනවා. මොකද අවුරුදු දවසට පහරවල් 300 ගානේ අවුරුදු 100ක් පුරාවට ගුටි කණ්ඩ වෙන ප්‍රමාණවල ගණන් කරන්න පුළුවනි. නමුත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකොට සසර හිටියොත් කුටි කණ්ඩ වෙන පහරවල් ගණන, දුකටපත් වෙන්න වෙන වාරවල් ගණන මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ කියලා.
ඉතින් මේ චතුර එහෙම දේශනා කළා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා එතකොදුවත් මහණෙනි දුකෙන් දුම්නසෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කියලා මම කියන්නේ සුවෙන් සොම්නසින්ම යුක්තව මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා පෙන්වුවා. ඒක මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වටිනාකම පෙන්වුවා. දවසක් බුදුරජාණන් වහන්සේ මුං ඇට 7ක් පමණ ගල් කැටක් 7ක් අතට අරගෙන මහණෙනි මේ මුං ඇට 7ක් පමණ ගල් කැට 7ද ලොකු මේ හිමාල පර්වතයේද කියලා අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මුං ඇට 7ක් පමණ මේ ගල් කැට 7 ඊටමත් කුඩයි ටිකයි. මේ හිමවත් පර්වතයේ ඒකේ ගණනකටද යන්නේ. එතකොට මේ හිමාල පර්වත රාජයා ඒටත් ඉතාමත් විශාලයි. මහණෙනි ඒ වගේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ගෙවුණු දුක නැති වෙච්ච දුක නැති කළ දුක මේ හිමාල පර්වතය වගේ. එයාට ඉතුරු වෙච්ච දුක හරියට මුං 7ක් පමණ මේ ගල් කැට තරම්. මෙච්චර ටිකයි දිට්ඨි සම්පන්න පුද්ගලට ඉතුරුනේ. එයා ගෙවාගත් දුක එයා නැති කළ දුක හිමාල පර්වතයට වඩා වැඩි. පින්වතුනි බුදුරජාණන් වහන්සේලා කපටිකමෙන් රවට්ටන්න බෑ. ඒ වගේම බුදුරජාණන් වහන්සේලා චාටුකමෙන් සතුටු කරන්න බෑ. ඒ වගේම තථාගත ධර්මය හුරතලයට අවබෝධ කරන්න බෑ. ඒක ගොඩාක් තීක්ෂණ ගොඩාක් නුවණින් යුක්ත කෙනෙක්. ඔබටත් මටත් අද දවසේදී බොහෝම පහසු ක්‍රමවේද ඕනේ බව ඇති. තේරෙන අපි කවුරුත් කැමති නිකම්ම චතුරාර්ය සත්‍ය බඳුනකට තියලා ගෙනත් දෙන්න නම් ඒත් අපි කැමති. නමුත් මේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන්නේ අමුතු එකක් නෙමෙයි. අපිම ගැට ගහගත්ත අපිම හදාගත්ත වැරදි දෙයක් නිවැරදි කරන්න තියෙන පැවැත්මක්. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පඤ්ඤාවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤාස. මහණෙනි මගේ ධර්මය ප්‍රඥාවන්තයන් සඳහායි. නුවණ නැති අයට නෙමෙයි නුවණ තියන අයටයි කියලා. ඉතින් මේ ධර්මය කොච්චර සියුම් ඇද්ද කියලා කියනවා නම් මේ චතුරාර්ය සත්‍ය අහලා ඒක තේරුම් ගන්න පුළුවන් එක කෙනෙක් හොයාගෙන තථාගතයන් වහන්සේ සමහර විටක යොදුන් ගණනක් යනවලු. මොකද බුදුරජාණන් වහන්සේ ආත්මාර්ථකාමීද? මිනිස්යන්ගේ මූණ බලලා කොටසකට සලකනවා කොටසකට නොසලකනවද? සමසිත ඇති කරුණාවන් හැම සත්වයන් කෙරෙහිම කරුණාවෙන් යුක්තයි. නමුත් මේ ධර්මයේ ග්‍රහණය කර ගැනීමේ හැකියාව හැම කෙනාටම නැහැ. හැබැයි අපි බුද්ධිමත් නම් ග්‍රහණය කරගන්න පුළුවන් කෙනාට ග්‍රහණය කරගත හැකි, බැරි කෙනා ඊට සුදුසු අවස්ථාව හෝ හදාගත හැකි. ඒ නිසා හැම දිනාටම මතක් කරන්නේ මේ ධර්මයේ මම පෙන්වන්න හදන කරුණු ටික අතිශයින්ම ගැඹුරුයි. ගැඹුරු වුණත් මේක ගැඹුරුයි කියලා අතහරින්න නැතුව පැත්තකට කරන්න නැතුව ගැඹුරු වූ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ හුරු කරන්න ටික ටික අපි උත්සාහවත් විය යුතුයි. ඒ නිසා හොඳට මේක අහන්නට ඕනේ. පින්වත්නි අපි බොහෝ වෙලාවට කටයුතු කරන්නේ මම මතක් කරන්නේ හරියට මීමින්නෝ වගේ. මීමින්න කියලා කියන්නේ දන්නවද? කැලේ ඉන්න සත්තු වගේ මුව ඉන්නේ මුව පවුලට අයිති සත්තු. ඉතින් හැබැයි උන්ට අං එන්නේ මුව පැටියෙක්ගේ ප්‍රමාණය තමයි ලොකුම සතත්. ඒ විදිහටම තිත් තියනවා හරි අහිංසක සතෙක්. මේ මීමින්න මොකද කරන්නේ? මේ මීමින්න හරි බයයි. මිනිස්සෙක් හරි තව ඔය සුනකේ රැණක් නරි රැණක් හරි පස්සෙන් පන්නකොට දුවනවා. එයා හරි ඉක්මනට වෙහෙසටපත් වෙනවා. දුවලා ගිහිල්ලා
එයා මොකද කරන්නේ? ගහක් මුලකට හරි පඳුරකට හරි ගල් බොක්කක් අස්සට හරි ඔළුව දාලා ඔළුව හංග ගන්නවා. ඔළුව හංග ගත්තාම දැන් අනිත් කෙනාව එයාට පේන්නේ නැහනේ. පේන්නේ නැතුවම එයා හිතන්නේ දැන් ඉන්නේ නැහැ කියලා. ඇඟ ඔක්කොම එළියේ. අනේ අර නරි හරි කඩාගෙන කනවා. අර මිනිස්සුયો හෝ මරනවා. ඒ සත්තු මැරෙන්නේ මෙහෙම. එයා දුවල ගිහිල්ලා මොකද කරන්නේ? ඔළුව හංග ගන්නවා පඳුරේ. දැන් ඔළුව හංග ගත්තාම එයාට පේන්නේ නැහැ. එයාට පේන්නේ නැති වුණාම දැන් හිතනවා හරි කියලා. නමුත් එයාට නොපෙනුනාට එයාගෙන් ඒ අනිත් අයට පේන නිසා ඒ සතා මරණයටපත් වෙනවා. සසරේදී හැමදාම අපි කිව්වේ ඒක මොකද්ද? මේ ලෝකේ දුකයි. තමන් ලෙඩ වෙන, මහලු වෙන, මරණයටපත් වෙන ධර්මතාවයෙන් යුක්තයි. අපිට දෙමව්පිය සහෝදරයෝ මැරිලා ඥාති හිතේසින් නැති වෙලා වස්තු විනාශ වෙලා නොයේක් විදිහට දුක එන්න තියෙන දුක. අපි හැමදාම හදන්නේ මේ දුකෙන් බේරලා යන්න. ඒ කියන්නේ දුක නැති කරන්න අපි හදන්නේ. මම කතා කරන්නේ මේ කොඩාක් වටනා දෙයක්. ඒකල්ලා අපි කොහොම හරි මේ දුක අපිට නොතේරෙන චිත්ත සමාධියක් හරි ධ්‍යාන මට්ටමක් හරි මොකක් හරි අපි භාවනාවක් කරනකොට අපිට දැන් මේව පේන්නේ නැත්තම් මේ ඉන්න ලෝකෙන් අයින් වෙලා චිත්ත සමාධියක් ඇති කරගන්නවා අපි. හරියට මේ මින්න ඔළුව හංගගත්තා වගේ දැන් අපිට මේ අම්මලා තාත්තලා කිවල් දුරවල් නෑදෑයෝ පේන්නේ. දැන් තමන් ඉන්නවා කියලා පේන්නේ දැනෙන්නේ. අපි හිතනවා හරි දැන් යන් තැනකට ආවා තමයි කියලා. නමුත් දුක නැතුව දුක නැති වෙලා නෙමෙයි දුක තියෙනවා මෙහි ලෝකේ තියෙනවා. දැන් මේ මොහොතකට ඔළුව හංගගෙන අපි. නමුත් අපි මෙහෙම ඔළුව හංගගත්තකට අපේ ඇඟපැත්ත ඔක්කොම නිරාවරණය මාරයට පේනවා. අපි මේ අම්මලා තාත්තලා ඉන්නවා නෑදෑයෝ ඉන්නවා ගෙවල් දොරවල් තියනවා කියන මට්ටමක ඉඳලා මේ මම ඉන්නවා මගේ ආත්මයක් තියෙනවා ජීවිතය තියෙනවා කියන මට්ටමක ඉඳලා తాවකාලික ධ්‍යාන මට්ටමකට ඔබ දැන්පත් වුණා කියලා කවුරු හරි කිව්වා. හදිසියේ ඔබට මේ හැම දෙයක්ම මැකිලා තේරෙන්නේ නැහැ කියන තැනකට ඔබපත් වුණා. දැන් දුක ඔබට මොහොතකට පේන්නේ නැති වෙලා මිසක ඔබ දුකෙන් මිදිලා නෙවෙයි. ඒ තැන එතනින් ආවහම ආයෙත් ඔබට මේ තියෙන පරිසරයේ ඒ විදිහටම විවර වෙනවා. කොච්චරද කියනවා නම් අසඤ්ඤ තලයක ඉන්න සත්වයක්. අසඤ්ඤ තලය කියලා කියන්නේ කල්ප ගණන. හිතවත් නැහැ. දුක එන්න හිතවත් නැහැ. ඒ බඳු තැනකට ගිය කෙනෙක් මීමින්න ඔලුව ගහගෙන වගේ ඉන්නේ. අරූපී බ්‍රහ්ම ලෝකෙට ගියොත් ඒක නේව සංඥා නාසඤ්ඤා තලයට ගියොත් කල්ප 84000ක්. ඒද මීමින්න ඔලුව ගත්තා වගේ. එයාට මේ ලෝකෙ තේරෙන්නේ මේ දුක පේන්නේ නමුත් එයාට හිතනවා ඇති දුක පේන්නේ නැතිඳ හරි මම දැන් දුක නැති කළා. දැන් ඔලුව පඳුරට හංග ගත්තාම හරි දැන් අර සත්තු එන්නේ නැතු ඇති මගේ පස්සෙන් කියලා හරිය හිතුවට ඒ සත්තුත් එනවා එයාවත් පේනවා වගේ. අපි කල්ප ගණන් එක්කෝ මේ ලෝකේ ඇත්ත වෙලා දුක් විඳා එහෙම නැත්නම් අපි తాවකාලික වචනයට රැවටිලා ධ්‍යාන වලට රැවටිලා චිත්ත සමාධියකට රැවටිලා මීමින්න ඔළුව ගහගත්තා වගේ අසඤ්ඤතලයක හෝ අරූප ලෝකවල හිටියා. එතනින් සෑහීමටපත් වුණා. ආයෙත් මෙහෙට ආවා. ඒ බඳු අසඤ්ඤතලයකට ගියත් අරූපී බ්‍රහ්ම ලෝකවලට ගියත් මීමින්න ඔළුව ගහගත්තා වගේ දුක අපිට පේන්නේ. ඒ කෙනාට දුක පේන්නේ නැහැ. දැන් දුක පේන්නේ නැති දුක නැති හින්දා නෙවෙයි. දුක මේ පැත්තේ විවර වෙන්න තියෙන අවිද්‍යාව එහෙමමයි. මේ චිත්ත සමතය නිසා ඔළුව ගහගෙන ඉන්න පේන්නේ නැත්තේ. ඉතින් ඒ වගේ පැවැත්මවල තියෙන නිසා පින්වුතුන්ට මතක් කරනවා ධ්‍යානයක් ගැන කියලා හෝ ආර්ය ධ්‍යානයක් කියලා හෝ නැත්තම් මොන වගේ පැවැත්මකින් හෝ චිත්ත සමතයකට රැවටෙන්න හෝ එහෙම නැතිනම් తాවකාලික සංසිඳීමකට රැවටෙන්නේ නැතුව හොඳ බුද්ධිමත්ව කටයුතු කරන්න කියලා මෙතනදී මගේ පෞද්ගලික දේශනාවන් වලට ඕගොල්ලෝ අනුගත විය යුතුත් නැහැ. තව කාගේවත් දේශනාවලට එකතු විය යුතු නැහැ. නමුත් ඕගොල්ලෝ බුද්ධිමත් වෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ ජීවිතේ දුක කියන එක නැති වෙන දර්ශනයක් Taman ගාව තියනවාද කියන එක හොඳට මතක තබා ගන්න ඕනේ. ගත වෙන ජීවිතයෙන් අපිට දුකෙන් මිදෙන්න බැයි නම් මේ ඉන්න තැන දුක නැති කරන්න බැරි නම්
මරණයෙන් පස්සේ නිදුක් බවක් අපිට ලැබෙන්නේ කොහොමද? ජීවත් වෙන්නකොට දුකෙන් ඈතර වෙන්න දන්නේ නැති අපිට මරණයෙන් පස්සේ දුක ලැබෙයිද? නිදුක් බවක් ලැබෙයිද? ඉතින් මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් විශ්වාස කරන්නත් බෑ. දුක තියෙන කොටයි කෙනෙකුට ජීවිතයකට දුක ඕන වෙන්නේ. මේ දුක් නිදුක් බව ඕන වෙන්නේ. ඉතින් යම් වෙලාවකදී අපිට මේ දැන් මේ ජීවිතේ මේ සියලුම දුකෙන් මිදී ගන්න පුළුවන් වුණොත් අන්න අපිට විශ්වාසය තිබෙ හැකි ඒ ධර්මය ගැන ඒ දර්ශනය ගැන දුකෙන් නිදහස් වෙනවා කියලා. සන්දිට්ඨිකයි කියලා ගුණයක් තියෙනවනේ. මේ සන්දිට්ඨිකයි කියන ගුණයෙන් ලොකු අර්ථයක් කියනවා. ඔය වගේ හැඟවෙච්ච තැනක තියෙන අර්ථයක්වත් මරණයෙන් පස්සේ පෙන්වන විමුක්තියක්වත් නෙමෙයි කියන එක. අපි කියමු ඕගොල්ලන්ගේ දරුවන්ට ඕගොල්ලෝ කිව්වොත් පුතේ හොඳට ඉගෙන ගන්න මගේ පුතේ උදේම නැගිටින්න ඕනේ කම්මැලි වෙන්න එපා පාඩම් කරන්න ඕනේ හොඳට ඉගෙන ගත්තොත් මරණයෙන් පස්සේ හොඳ රස්සාවක් ලැබෙයි කියලා කිව්වොත් මේ ළමයි උත්සාහවත් වෙයිද? වෙනවද? නෑ. ඇයි? පෙනෙන්නේ නෑනේ. නමුත් පුතේ හොඳට ඉගෙන ගන්න හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක් කරන්න පුළුවන් කියනකොට දිට්ඨ ධම්මව පෙනෙන නිසා හොඳට ඉගෙන ගත්ත අය හොඳ රස්සාවල් කරන බව Tamanටම පෙනෙන නිසා අම්මලා කිව්වට විතරක් නෙමෙයි Tamanටත් පෙනෙන නිසා ඒ අය අම්මලා කියන දේත් අහලා Tamanගේ දර්ශනයත් නිසා උත්සාහවත් වෙනවා ඉගෙන ගන්නවා. නමුත් යම් වෙලාව ඒක තමයි දිට්ඨ ධම්ම කියලා මෙලොවම විපාකයක්. මේ හොඳට ඉගෙන ගත්තොත් කාලකන්ණි නොවුනොත් හොඳ රැකරක්ෂාවක් කළා වැදගත් විදිහට සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා කියනකොට ඒක Tamanටත් එහෙමයි කියලා පෙනෙන හින්දා ඒගොල්ලන්ව පිටිපස්සෙන් තල්ලු කරන්න ඉස්සරහෙන් අදින්න ඕනේ. ඒගොල්ලෝ උත්සාහවත් වෙනවා. බැරි වෙලා කිව්වොත් අද හොඳට ඉගෙන ගන්න පුතේ මරණයෙන් පස්සේ හොඳ රස්සාවක් මගේ පුතාට ලැබෙයි කිව්වොත් ওই ළමයා උදේට පාඩම් කරන් නැගිටින්නවත් බැරි වෙයි. මොකද එයාට හිතට කයට ශක්තියක් එන්න දැක්මක් නැහැ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ නිවන පෙන්වුවට මේ දැන් නිවන් දකින්න පුළුවන් දිට්ඨ ධම්ම දර්ශනයක් ඕගලන්ට නැති හින්දායි කවුරු හරි තල්ලු කරන්න ඕනේ කවුරු හරි ඇදගෙන යන්න ඕනේ. අපි නිවන කිව්වම අපේ අදහසක් තියෙනවා මරණයෙන් පස්සේ මේ වගේ තැනක උපදින්න නැති වෙයි කියලා. නමුත් එහෙම නෙමෙයි. මේ දර්ශනයෙන් පෙන්නනවා දිට්ඨ ධම්මෝ මෙලෝදිම. මෙන්න මෙහෙමයි දුක ඇති වෙලා තියෙන්නේ මෙන්න මේ වැරද්ද නැති කළාම මේ දුක නිදහස් වෙන්න පුළුවන් කියන ඍජු දර්ශනයක් පෙන්නනවා. මෙලොවදීම දුක නැති කරලා ඉන්න පුළුවන් දර්ශනය දකින හින්දායි දිට්ඨි සම්පන්න පුද්ගලයෙක්ව පිටිපස්සෙන් තල්ලු කරන්න ඉස්සරහෙන් අදින්න ඕනේ නැත්තේ. ඉතින් මම මේ පෙන්වන දහම් කරුණ ටික ගොඩාක් වටිනවා. මම සසර දුක ගැන ගොඩක් කියලා තියෙනවා. සසර දුකයි කියලා කියන්නේ ඔබටත් මටත් ඇති වෙන හිත වේදනා පහසුකම් කියන තැනකින් විතරක් නෙමෙයි. අපිට නොපෙනෙන නමුත් සතර ආදී දුක් ඇති ස්ථාන තියෙන නිසා මයි බුදුරජාණන් වහන්සේ සසර දුකයි කියන්නේ. ඉතින් මේ බඳු වටපිටාවක් තේරුම් අරගෙන මෙන්න මේ පෙන්වන දහම් කරුණ තේරුම් ගන්න උත්සාහවත් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ටික තියෙන්නේ මම අද මාතෘකා කළ දහම් පාඨයේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අභිධර්ම පිටකේ ධම්මසංගණි ප්‍රකරණේ නික්ෂේප කාණ්ඩේ තියෙන්නේ. 1010 වෙනි ඡේදයේ පෙන්නලා තියෙනවා කතමේ ධම්මා දස්සනා පහතබ්බ. දර්ශනයකින් පහකට යුතු ධර්මතා මොනවද කියලා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ ධර්මතා තුන තීන සංයෝජන තුන් සංයෝජන මේ සංයෝජන තුන සංයෝජන කියන්නේ බැඳුම්. සසර බැඳලා තියෙන බැඳුම් තුනක් මේ. දුකේ බැඳලා තියෙන බැඳුම් තුනක් මේ බැඳුම ලෙහෙන්නේ නැතුව සසරෙන් ලෝකෙන් දුකෙන් මිදෙන්නේ. ඉතින් මේ සංයෝජන තුන ලෙහන්න
කිසිම කෙනෙකුට කායික හයියකින් පුළුවන් කමක් නැහැ. සීල සමාධියකින් පුළුවන් කමක් නැහැ. මේකට දර්ශනයක්ම ඕනේ. අපි ගාව තියෙනවා සංයෝජන බැඳුම් 10ක්. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා කියලා. මේ සංයෝජන මේ බැඳුම් 10න් පළවෙනි බැඳුම් 3 සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ බැඳුම් 3 දිට්ඨි සහගත සංයෝජන. ඒක මිත්‍යා දෘෂ්ටි ඇසුරු කළා වූ දිට්ඨි සහගතයි බැඳුමක්. ඊතුරු සංයෝජන 7 දිට්ඨි නොවේ සංයෝජන. එතකොට මේ දිට්ඨි සහගත සංයෝජන සීල සමාධි දෙකෙන් අයින් කරන්න බෑ. මොන තරම් චිත්ත සමාධියක් තිබුණත් මොන තරම් සිල්වත් වුණත් අයින් වෙන්න බෑ. අයින් කරන්න බෑ. මේ සංයෝජන තුන අයින් වෙන්නේ දර්ශනයකින්. ඊට පස්සේ මොනතරම් විදිහට චතුරාර්ය සත්‍ය දර්ශනය තිබුණත් දැක්මක් තිබුණත් ඊතුරු සංයෝජන 7 අයින් කරන්න බෑ. ඒකට අවශ්‍යයි චරණ ධර්ම සීල සමාධි දෙක. සීල දර්ශනය උපකාරයි. සීල සමාධි දෙකේ බලෙන් තමයි ඊතුරු සංයෝජන 7 අයින් වෙන්නේ. සීල සමාධි දෙක උපකාරයි. දර්ශනයේ බලෙන් තමයි මේ සංයෝජන තුන අයින් වෙන්නේ. දර්ශනය කියලා කියන්නේ අදහන දෙයක් නෙමෙයි. දකින්න දෙයක්. නුවණින් කෙනෙකුට දකින්න පුළුවන් දෙයක්. ඒක ප්‍රඥාවෙන් දැක්ක යුතු දෙයක්. ඉතින් මෙන්න මේ දර්ශනය මොකක්ද කියන ටික අපි බැලිය යුතුයි. එතකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන දර්ශනයකින් පහකට යුතුයි. ඒ දර්ශනය මොකද්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං. දුක මේ දුක ඇති වුණ හැටි මේ දුක නැති වෙන එක මේ නැති කරන මගයි කියන දර්ශනය දැකීමෙන්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතා තුන දුර වෙනවා. සක්කාය චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොවුණුකම දැනගන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය පිළිබඳ දැක්මක් Taman තුල නැති බව හැම කෙනෙකුටම දැනගන්න පුළුවන්. මෙන්න මේ කාරණාව Taman තුල උපදවාගෙන බැලුවොත් මොකද්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතා තුන Taman ගාව තියෙයි නම් චතුරාර්ය සත්‍ය දර්ශනය Taman ගාව නැහැ කියන එකට ලක්ෂණයක්. චතුරාර්ය සත්‍ය දර්ශනය Taman තුල තිබුණොත් එයා ඒ දර්ශනය ඇති පමණකින්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස Taman කෙරෙහිලා නැහැ කියන එක Taman කෙරෙහිම දකිනවා. මම දැන් අද පෙන්වන්න හදන්නේ මේ ධර්මතා දෙක ඇති නැති බව අපි තුල තියෙනවද නැද්ද කියන ටික දැනගන්නේ අපිම කොහොමද කියන එක. ඒකට කවුරුවත් රවට්ටන්න බෑ කාටවත් අපිව. ඕගොල්ලෝ ගාව මේ තුන් සංයෝජන දුර වෙන දර්ශනය තියෙනවද කියන එක බලා ගන්න කණ්ණාඩියක් මම දෙන්නම්. ඕගොල්ලෝ ගාව මේ තුන් සංයෝජනේ නැහැ මේ දර්ශනකින් යුක්තයි කියන එක බලා ගන්න දහම් ක්‍රමයේ කියලා දෙන්න. ඒක තමන් භාවිතා කරලා බලන්න. කිසිම වෙලාවක ඕගොල්ලෝවත් නොදැනි මම කියලා මට පුළුවන් කමක් නැහැ ඕගොල්ලන්ව දිට්ඨි සම්පන්න කරන්න හෝ අධිකමයකටපත් කරන්න. හොඳට මතක තබා ගන්න ඕනේ කෙනෙක්ගෙන් අහලා සෝවාන් වෙන්න බෑ. කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය කියන එක තමන් තුළින් දර්ශනය උපදවා ගන්න උපකාරයක් විතරයි. මේ දර්ශනය දැක්ම උපදවා ගන්න පුළුවන් ඕනේ ඕගොල්ලන්ටමයි. එතකොට මේ ඕගොල්ලෝ දැන් සෝවාන්
සකදාගාමි අනාගාමි කියලා කවදාවත් මටවත් උගන්වන ගුරුවරයටවත් කියන්න බෑ. හැබැයි එහෙම වුණාම වෙච්ච කෙනා දන්නවා. මේක හොරෙන් නෙමෙයි දර්ශනය. මේ දර්ශනය තේරෙනවද කියන එකයි ඕනේ. දැන් මම කියන්නම් එක දෙයක්. මොකද්ද? අපිට සක්කාය දිට්ඨිය තියනවද? තියනවා නම් අපි දැනගන්නේ කොහොමද කියන එක. සක්කාය දිට්ඨිය Tamanට තියනවා කියන එකට ප්‍රධානම ලක්ෂණයක් තමයි පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති. පෙර ගැන සැකේ, පසු ගැන සැකේ, පෙරපසු සැකේ නොවිසඳන විදියට රූපයේ සත්වයේ කෙරෙහිට දකින්නකම. මම උදාහරණයක් කිව්වොත් ඔබට හිතුවොත් හිත සැසඳෙනවා නම් මේ ඉන්නේ සත්වයක් කියලා ඔබ හිතුවොත් ඔබට පෙනුනොත් ඔබට හිතන්න පුළුවන් නම් ඇත්තටම මේ සත්වයා පෙර කොහේ ඉඳලා එන්න ඇද්ද, කොහොම ඉන්න ඇද්ද, මොන විදියට ඉන්න ඇද්ද කියලා ඔබට හිතන්න පුළුවන් නම් මේ සත්වයා ඇත්තටම කුසල අකුසල කර්ම කරලා මරණයෙන් පස්සේ කොහාට යයිද කියලා ඔබට හිතන්න පුළුවන් නම් හිතනකොට හිතට ඇත්තටම ප්‍රශ්නේ දැනෙනවා නම් දකින්න ඔබට දර්ශනයක් නැහැ. ඔබට චතුරාර්ය සත්‍ය දර්ශනේ නැහැ. ඇත්තටම අපිට නෑ මට එහෙම නෑ කියලා බොරු කරන්න පුළුවන් ලෝකෙට. නමුත් Tamange හිතට Tamanම ඉන්න පුළුවන්. ඇත්තටම මේ Taman මේ මම කියලා හිතන්න පුළුවන්. හිතනකොට ඇත්තටම මේ මම මේ තෙන්ට එන්නේ ඉස්සෙල්ලා කොහේ ඉන්න ඇද්ද, කොහොම ඉන්න ඇද්ද, මොන විදිහට ඉන්න ඇද්ද කියලා ඔබට හිතන්න පුළුවන් නම් හිතට ඇත්තටම ඇතුළත නොවිසඳුණු ගතියක් දැනෙයි නම්, කාංකාවක් සැකයක් දැනෙයි නම් ඇත්තටම ඒ මම කුසල අකුසල කර්ම කළා කොහේ මැරෙනින් පස්සේ ඉපදෙයිද දන්නේ. ඇත්තටම මොකෙක් වෙයිද දන්නේ. මොකෙක් කියලා මොකෙක් වෙයිද දන්නේ කියලා හිතනකොට හිතන්න පුළුවන් නම් හිතනකොට ඇත්තටම හිතට නොවිසඳුණු ගතිය ඇතිනම් දකින්න ඔබට සක්කාය දිට්ඨිය නිශ්චිතවම තියනවා කියන එක පැහැදිලි. මොකද්ද? සක්කාය දිට්ඨිය හා බැඳිලා තියෙන්නේ පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති. මේ සැකේ විසඳිලා නැහැ. සැකේ නොවිසඳුනේ සක්කාය දිට්ඨිය තියෙන හින්දා සක්කාය දිට්ඨිය තියෙන හින්දා සැකේ තියෙන්නේ. එතකොට මෙන්න මේ මට්ටම නම් ඔබලා ඔක්කොටම කවුරු හරි කෙනෙක් හිතලා බලන්න. කවුරු මොන විදිහට කිව්වත් ඔබ ආර්ය ධානයකටපත් වුණා, ආර්ය දර්ශනයකටපත් වුණා කියලා ඔබට ඔබ අවංක විය යුතුයි. මේ බුද්ධෝත්පාද කාලය අතහැර ගන්න එපා. තමන්ට වංචා කරගන්න එපා. මේ දර්ශනය කියලා දෙන්න ඉස්සෙල්ලා පොඩි කතාවක් කියලා දෙන්න ඕනේ. මොකද එහෙම නැතිනම් අපි හරියට රැවටෙනවා. අපි බොලාක් වෙලාවට අනුකරණය කරන්න ගිහිල්ලා අපි සමහරට අසත්පුරුෂය වෙනවා. අපි අතරමඟදී රැවටෙනවා. මොකද අපි ගාව ඍජු දැක්මක් නැහැ. අනුන් අතේ එල්ලලා ඉන්න හින්දා ලෝකෙ තුල අවුරුදු 50ක 60ක ජීවිතයට විතරක් ප්‍රතාපවත්කම වැඩක් නැහැ කියන තැනකින් අපි හිතන්නේ නැති හින්දා මම ඒකට කතාවක් කියන්නම්. මේ අර නතර කරපු තැනත් මතක තබා ගන්න. සක්කාය දිට්ඨිය තියෙන හැටි වෙන්නේ මේ කතාව පෙන්වන්නේ ඒ වගේ රැවටෙන්න එපා කියන එකට. මම තරුණ කාලේ වයස අවුරුදු 18ක විතර කාලේ යාළුවොත් එක්ක කතරගම ඒ වගේම වන්දනා ගමනක් ගියේ බස් එකේ සිල් ගන්න උපාසකම්මල උපාසක මහත්තුරුයි ওই කට්ටියත් එක්ක. ඉතින් මම අවුරුදු 18ක කොළුවෙක්. ඉතින් අපි එක්කම තව තරුණ ළමයි ටිකකුත් හිටියා. අපි ඒ අම්මලත් එක්ක කොහොල වන්දනාවේ ගියා. ওই බදුල්ල ගිහිල්ලා මුතියංගලත් වන්දනා කරලා මාතර ගියා. ගියාම ඔය අපේ බස් එකේ හිටිය තරුණ ළමයෙක් අපේ වයසේ නිකන් හරි ඇටරයි නෙමෙයි නිකන් කොළු කමට වැඩ කරනවා වගේ කියන අපි එච්චරම නෑ. නමුත් නහයට අහන්නේ වගේ. ඉතින් මේ
යාළුවා කිව්වා ඒක නෙමෙයි බං අපි හොඳ වැඩක් කරමු. අත මේ උපාසකම්මලගේ සිල් බලමු අපි කියලා දැන් ඔක්කොම පස්සේක ඉන්නේ සිල් සමාදන් වෙච්ච කට්ටිය. ඔක්කොම නවංග උපවාසත සීලයේ සමාදන් වෙච්ච උපාසක මහතුරු තමයි ඉන්නේ. පස්සේ ලොකු බස් එකක් පිරিলা. අපි අද මේගොල්ලන්ගේ සීලය බලමු කියලා ජනවහරක් තියනවා කතරගම කිරිවිහෙර පැත්තට නැමුණු කොහොඹ ගහේ කොහොඹ කොළ තිත්ත නැහැ කියලා. දැන් අපි එන ගම මේ කොල්ල මොකද කරන්නේ මග තිබුණු කොහොඹ ගහකින් කොහොඹ කොළ අහුරක් කඩාගෙන බස් එකට නැග්ගා. දැන් එන ගමන් මේ කොල්ල හපල ඉවරලා ඇත්ත තමයි බං චුට්ටක්වත් තිත්ත නැහැනේ මේක කියලා දැන් මගේ අතට දුන්නාම දැන් අපි කතා වෙලා මාත් කිව්වා ඇත්ත නෙතිත්ත නැහැනේ කියලා. දැන් අනිත් කොල්ලට දුන්නා ඒත් තිත්ත නැහැ කිව්වා. ඊට පස්සේ ඕක අතේ බස් එකේ යවුව උපාසකම්මලා අතේ ඔක්කොමල කියන ඇත්ත නෙතිත්ත නැහැනේ ඇත්ත නෙතිත්ත නැහැනේ ඇත්ත මුල්ලු බස් එකේම තිත්ත දැන්න එක්කෙනෙක්වත් හිටියේ නැහැ. ඊට පස්සේ අර කොල්ල කිව්වා බෝරු කියන්න එපා උපාසකම්මේ අපි කඩාගත්තේ ළඟපාත තිබුණු ගහකින් ඕගොල්ලන්ගේ බලන්න මෙව් එක කියලා. නමුත් මෙතනදී එක කෙනෙක්වත් හිටියේ නැහැ පෞරුෂත්වයක නැහැ. තිත්තයි කියන එක කියන්නේ. ඔක්කොම හිතන්නේ ඔක්කොටම තිත්ත දැනෙන්නේ නැද්දි මට විතර තිත්ත දැනු මං කාලකන්ණියෙක් කියලා හිතයි කියලා. නමුත් ඒ වගේ තැනකින් අපි වංචා කරගන්න එපා කියන එකයි මතක් කරන්නේ. ඒ කියන්නේ සමහර පිරිසක ඉන්නකොට එයාගේ අත්දැකීමක් වෙන්න පුළුවන්, එයා බොරුවක් වෙන්න පුළුවන්. මට චිත්ත සමාධියක් ලැබුණා. මට මේ මුකුත් තේරෙන්නේ නැත්නම්ට ගියා. එතකොටම අනිත් කෙනත් එහෙම නැහැ. නමුත් ඒක අඩු තක්චිරුවක් මට එහෙම නොවුනොත් මටත් දැනුණානේ. බලනකොට මුළු ඔක්කොම ධ්‍යාන වලටපත් වෙලා. මේකෙන් උනේ ධ්‍යාන ලබා ගන්න තියෙන ඉඩ නැති වෙච්ච එක. ඒ වගේ ධර්ම දේශනාවක් කළාම සෝවාන් වෙලා මම සෝවාන් මටත් පෙවුණානේ මටත් පෙවුණානේ. එහෙම නෙමෙයි. නෑ මට ඇත්තටම එහෙම පේන්නේ මට මතකයි මම ওই ඉස්සෙල්ලා දවසක කතා කරුවා බණ කියලා මම මෙහෙම වුණාට සෝවාන් වෙලවත් නැහැ කියලා. නමුත් මම දන්නවා ඒ වචනේ පෙන්න ගොඩාක් දෙන කොය හඳුර බණ කිව්වට සෝවාන් වෙලවත් නැහැ. මම බොරු කරන්න. මම යම් හේතුවක් නිසා සෝවාන් වෙන්නේ නැහැ කියන තැන මතක් කළේ මිසක සෝවාන් නොවෙන්න තරම් මට අනුවන හින්දා නෙමෙයි. එහෙම බැරි හින්දාත් නෙමෙයි. නමුත් හොඳට මතක තබා ගන්න සෝවාන් නෙමෙයි ඒට යන කෙනෙකුට උගන්වන්න තරම් මට අයියයි. නමුත් ඒ මගේ අවංකකමට මම කියව වචනේ පහු කාලේ උදව් කරගෙන ගොඩාක් දෙනෙක් භාවිතා කළේ අනිත් පැත්තට. නමුත් හොඳට මතක තබා ගන්න අපි හැමදාම විවෘත විය යුතුයි, නිහතමානී විය යුතුයි. ඕනම තැනක සත්‍ය කියන දෙයට මූණ දිය යුතුයි කියන එක මතක තියාගන්න. මේ මතක් කළේ මේ සමාජය තුල මම දැකපු දේ තමයි හරියට බොරු අනුකරණය කරනවා. ඒකෙන් Tamanටත් බොහෝ දෙනෙක් Taman පන්නරයක් දීලා අධර්මයකට යන්න. මමත් ධර්මයක් නැති තැනක මට ධර්මයක් ලැබුණා කියනකොට අනේ ධර්මයක් නැති තැනට හරියටත් ලැබුණා මාත් වෙන්න ඕන කියලා හෙට දවසේදී මිත්‍යා දෘෂ්ටියට ඉන්න පාර කපලා තියෙනවා. ඒ නිසා එහෙම කරන්න එපා. අවංකවම නිහතමානීව Taman තුල ඇති ධර්මයකින් සතුටු වෙන්න, නැතිනම් නැති බව පහල කරන්න ඔබට සත්පුරුෂයෙක් හම්බ වෙයි. ඒකාන්තයෙන් ඔබේ ධර්මය ඔබේ මනස සූපත් කරන සත්පුරුෂය කමට කවදාවත් වරදින්නේ. අසත්පුරුෂ අධර්මයෙන් ලැබෙන විමුක්තිය තියා ලෝකේ හපතක්වත් ප්‍රාර්ථනා කරන්න එපා කියන ටික කල්යාණ මිත්‍ර භාවයෙන් මතක් කරනවා. ඒ හින්දා මේ ටික මතක් කළේ ඔබ මනින්න. සමහර විට මේ මම දන්නේ මේ අතර ඔබ හිතාගෙන නැති සෝවාන් වෙච්ච අය, සකදාගාමී අනාගාමී වෙච්ච අය, ඔබ සෝවාන් කියලා කියපු අය, ඔබ ධ්‍යාන වලට සමවැදලා කියපු අය ඇති මෙතන. මේ අයට මම මතක් කරනවා ඔබට අවංක වෙන්න. ඔබ බලන්න හිත තබලා මේ මම කියලා පෙනෙනවා නම් ඊට පස්සේ හිත නමල බලන්න ඇත්තටම මේ මම කොහෙන්ද එන්නේ ඇත්තේ මොකෙක් වෙලා ඉන්නේ ඇද්ද කියලා හිතන්න බලන්න. ඔබට හිතන්න පුළුවන්. හිතනකොට හිතටත් ඇත්තටම මොකද්ද කොහේ ඉන්නේ ඇද්ද කියලා සැකගතිය දැනෙයි නම් ඇත්තටම මම කුසල අකුසල කරලා මොන තැනක උපදීද දන්නේ මේ විදිහට ජීවත් වෙලා කියලා හිතනකොට ඇත්තටම ඔබට හිතට ඒක දැනෙනවා නම් ඔබ උඩින් කොච්චර නෑ මම සෝවාන් වෙලා මට එහෙම නෑ කියලා උඩින් යට කරන්න එපා. ඇත්තටම හිතට දැනෙනවා නම් ඔබ අවංකවම දැනගන්න මට තාම දර්ශන විසුද්ධියක් නෑ. දර්ශනේ තියෙන කෙනාගේ ලක්ෂණේ ඔయిత වඩා ගොඩාක් වෙනස්. මම ඒකත් පෙන්වන්න.
ඒකත් පෙන්වන ඔබ සැබවින්ම බුද්ධිමත් නම් ඔබ ditthi සම්පන්න වෙන්න ඔබ තුල හයියක් තියෙනම් ඒකම පමනක් වෙන දර්ශනයක් මම අනිත් අතට පෙන්වනවා මේ ටික. හැබැයි මම මෙතනදි මතක් කරන්නේ මේ නොරවටෙන බව හැම වෙලාවෙම මනින කෙනා ඒ ලක්ෂණයමයි ඒ අවංකකමමයි හෙට දවසේදී ඒ කාන්තේ මාර්ගඵලයක් ලබන්න තියෙන ඊටාම සුදුසු සත්පුරුෂ භූමිය. මම ඒකයි මුලින් මතක් කළේ බුදුරජාණන් වහන්සේලව කල්යාණ මිත්‍රන් වහන්සේලව කපටිකමින් සතුට කරන්න බෑ. අපි රැවටෙනවා මිසක වෙන කෙනෙක් රැවටෙන්නේ නැහැ. ඊගාවට ඔබ මෙහෙම බලනකොට ඔබට සත්‍ය පුද්ගලෙ පේනවා. නැත්තම් මේ බණ කියන මේ පැත්තට රූපේ පැත්තට මම පැත්තට යොමු කළ බැලුවොත් හාමුදුරුවෝ බණ කියන මේ සත්‍යය කියලා පේනවද කියලා බලන්න. ඇත්තටම මේ තව කෙනෙක් පුද්ගලෙක් කියලා පේනවනම් හිත නමල බලන්න. ඇත්තටම මේ හාමුදුරුවෝ මේකට පෙර කොහේ ඉන්නේද කොහොම ඉන්නේද කොහේ ඉඳලා ඉන්නේද කියලා බැලුවොත් ඔබට එහෙම හිතන්න පුළුවන්. ඒත් ඔබට නොවිසිඳුණු බවක් තියෙනවා. ඇත්තට මේ ආමුදුර මොන වගේ චරිතයක්ද අනාගතේ කොහේ යයිද මොන වගේ කෙනෙක් වෙයිද කියලා අනාගතයට හිත නැමුත් ඇත්තටම ඔබට හිතට නොවිසිඳුණු කමක් හම්බ වෙන දකින්න සක්කාය දිට්ඨිය රූපං අත්තතෝ සමුනුපස්සති. රූපේ ආත්ම වශයෙන් දකින්න කම තියෙන හිඳයි සක්කාය දිට්ඨිය කියන එක තියෙන්නේ. ඒකටයි සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨියේ පිහිටි කමට ප්‍රධාන ලක්ෂණය විචිකිච්ඡාව. විචිකිච්ඡාවෙන් සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය විචිකිච්ඡාවත් අත නොහැර පවතිනවා. එතකොට මේ දර්ශනෙන් පහකට තු කෙලස් ටික මොකද? සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය ඇති වෙන්නේ කොහොමද? බුද්ධ ආදී සත්පුරුෂයන් නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මයේ හික්මුනේ නැති සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැති මේ වචන ටික ගොඩක් වටී ඈ. බුද්ධ ආදී සත්පුරුෂයන් දන්නේ නුවණින් දැකලා නැහැ. සත්පුරුෂ ධර්මයේ අහලා නැහැ. සත්පුරුෂ ධර්මයේ හික්මිලා නැහැ. ආර්ය ධර්මයේ අහලා නැහැ. ආර්ය ධර්මයේ හික්මිලා නැහැ. ඒ හින්දා එයා රූපං අත්තතු සමුනුපස්සති. රූපය ආත්මයක් වශයෙන් හෝ දකිනවා. අත්ත නීවා රූපං. නැත්තම් මේ රූපය තව ආත්මයකට හිත එකක් හෝ කියලා දකිනවා. රූපවන්තං වාත්තං. නැත්තම් මේ ආත්මයේ රූපවත් එකක් කියලා දකිනවා. නැත්තම් රූපස්මෙන් අත්තාන. ආත්මයේ රූප නැහැ. හැබැයි මේ රූපය ඇතුලේ බැහැගෙන ඉන්නවා ආත්මය කියලා හෝ හිතනවා. ඔබට සමහරට නෑ රූපී ආත්ම නෑ. හැබැයි මෙයාගේ ආත්මේ රූපී ඇතුලේ හෝ තියෙනවා. රූපී ඇතුලේ තියෙන ආත්මයට මේ රූපේ හිතවයි පවතින්නේ. අත්තනීවා රූප. නැත්තම් රූපවන්තං වාත්තන මෙයාගේ ආත්මෙමයි මේ විදිහට තියෙන්නේ. සක්කාය දිට්ඨිය කියන එක රූපය සත්‍යයක් හැටියට ආත්මයක් හැටියට දකිනවා. එහෙම නැතිනම් රූපී ආත්මයක් නෙමෙයි අත්තනීවා. අපි කියමු හිත ආත්මේ. ඒ ආත්මයට හිත විදිහට මේ රූපේ තියෙන්නේ මෙයාගේ කියලා හොපෙන්නේ. එහෙම නැත්නම් රූපවන්තං වාත්තන මේ රූපයක් විදිහටම තියෙන පුද්ගලයෙක් සත්‍යයක්මයි කියලා හෝ රූපස්මින් අත්තන නැත්නම් ආත්මය මේ රූපය තුළ බැහැගෙන ඉන්නේ කියලා හෝ දැනෙනවා නම් ඔබට ඒ දකින්න සක්කාය දිට්ඨිය තියෙන බවට සාක්ෂියක්. වේදනාවත් එම යම්ම වේදනාවක් විඳිනකොට ඒ වේදනාවම දැන් මගේ ආත්මය තමයි මේ විඳින බව. නැත්තම් මේ විඳිනකම මගේ ආත්මේ පවතින හිතයි. නැත්තම් මේ විඳින බව තුලයි මගේ ආත්මය කියලා මේ විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මත රූපය ගැන තියෙන මිම්ම තියෙනකොට නාම ධර්ම ගැනත් ඒ විදිහට මිම්ම තියෙනවා කියලා හිතා ගන්න. එක ස්කන්ධයක විතරක් සක්කාය දිට්ඨිය නැතුව අනිත් ස්කන්ධවල තියෙනවා. අනිත් ඒවා නැතුව එකක විතරක් තියෙනවා වෙන්නේ. රූපේ කෙරෙහි නොවිසඳුනුකම ওই ධර්මතා හතර තියෙනනම් අනිත් ධර්මතා නාම ධර්ම හතරෙත් ඒ විදිහටම තියෙනවා කියලා බලා ගන්න. එහෙම බලාගත්තොත් රූපය ආත්ම හෝ රූපවත්තු එකක් ආත්මය
නැත්තම් රූපේට හිත එකක් ආත්මය, නැත්තම් රූපය කෙරෙහි රූපේ තුල ආත්මය තියෙනවා කියන තැනකින් හිතන්නත් පුළුවන් ප්‍රශ්නක් තියෙයි විසඳිලා නැහැ. ඒකද ඒබඳු ආත්මය රූපේට ආවේ හෝ රූපේ ආත්මය උනේ පෙර ඉඳලාද කොහොම ඉඳලාද මතුවට යයිද කියලා දැනෙන කම ගත්තාම ඔකට කියනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන ටික තියෙනවා. ඒබඳු කෙනා කවදාම හෝ දවසක සමහරට මේ ජීවිතේ බැයිනම් පෙර ජීවිතයක හෝ මේ ශාසනයෙන් බැහැර වෙන ශාස්ත්‍රවරයෙක් හොයනවා කියන එක නතර වෙන්නේ. මොකක් නිසාද? මේ සත්ත්ව පුද්ගල භාවයෙන් යුක්ත ආත්මය දුකේ පතිත වෙලා තියෙන්නේ. ඒ මම ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා. මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. අනේ මේ සත්‍ය පුද්ගලයෝ ලෙඩ වෙනවා, මැරෙනවා. මේ දුක නැතිකරන්න ක්‍රමයක් මොකද්ද තියෙන්නේ කියලා හොයනකොට, ශාස්ත්‍රුන් වහන්සේලා හොයනකොට, අනාගතයේ හෝ මේ ශාසනයෙන් බැහැර ශාස්ත්‍රුන් වහන්සේ නමක් වුණත් හොයනවා කියන සිද්ධිය බැහැර වෙලා නැහැ මේ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව තියෙන කෙනාට. එතකොට ඔන්න ඔය සංයෝජන තුන ඇති නිසායි ඔබත් මම සසර ආවේ. ඔය සංයෝජන තුන තියෙන තාක් ඔබත් මමත් ලැබපු ෂණ සම්පත්තියෙන් තාම වැඩ අරගෙන නැහැ. අපි මොන තැනක මොන දෙයක් කතා කරලා ලැජ්ජ නොවිය යුතුයි. සැබෑව පහලකට යුතුයි. නැතිනම් අපි අපේ බොරුව විසින් අපි හැමදෙනාම ආඝාතයකට වැටෙන තැනකටපත් වෙමින් පවතිනවා අද දවසේදී. අපි වුණුන්ට වංචා කරගන්නවා කියලා අපි කෙනාට කරගන්න වංචාවන් තුලින් ඔබේ ඔය తాවකාලික වංචාකාරී භවෙන් වැඩ ගන්නවා තව බොහෝ දෙනෙක් කියන එකත් මතක තබා ගන්න. ඔබට විතරක් නෙමෙයි ඔබේ දුවදරුවන්ටත් හෙට දවසේදී සැබෑව ලැබෙන්න තියෙන ශේස්ත්‍රයේ යට වෙනවා, ශේස්ත්‍රයේ යට කරනවා. ඕකෙන් තව බොහෝ දෙනෙක් කියන එකත් මතක තබා ගන්න. අද ඔබ නිහතමානී නොවි ඔබ සැබෑව පහළ නොකොළොත් ඔබ හෙට දවසේදී ඔබේ දරු මුණුපුරන්ටත් රැවටීමකට එන්නේ ඉඩ තබනවා කියන එක මතක තබා ගන්න කියන එක මට අද දවසේදී මතක් කළ යුතුයි. මම මේ කතා කරන්නේ ඕස්ට්‍රේලියාව ගැන මම දන්න ඉතිහාසයක ඉඳලා. මම ඉස්සෙල්ලා මේ රටට ආවේ 2011. එදා ඉඳලා අද දක්වා මම ඇසුරු කරන පිරිස් එක කතා බහ කරනකොට පිරිස සමු වෙච්ච ඒ අයගේ මානසික මට්ටම එක තියෙන දෙයි. පෞද්ගලිකව ඔගොල්ලෝ කිසි කෙනෙකුට කරන චෝදනාවක් නෙවෙයි, සමස්තයක් වශයෙන් සෙනෙහසින් ඔබේ ධර්මමුණු පුරා වෙනුවෙන් ඔබේ මේ ෂණ සම්පත්තිය වෙනුවෙන් ඔබ මේට වඩා බුද්ධිමත් විය යුතුයි කියලා පෙන්වනවා. ඔන්න දැන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන දර්ශනයෙන් පහකට යුතු කෙලස් ටික හඳුනා ගැනීම වටපිටාව පෙන්වනවා. දැන් මම ඔයගලන්ට පෙන්නනවා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජනයේ දුරුකට යුතු දර්ශනය. ඔන්න මේ දර්ශනය පෙන්නකොට ඔගොල්ලෝ ගාව නුවණක් තියෙන ගන්න. ඇත්තටම දර්ශනයේ අවසානයේදී පෙන්නකොට තමන් දක්ෂ නම් උන දිට්ඨි සම්පන්න වෙන්න පුළුවන් හැකියාව ඒකෙදී. එතකොට හැබැයි මේ දර්ශනයට තමයි මම කිව්වේ මේක සූක්ෂමයි. මේක සියුම්. ඊටමත් සියුම් කියලා. නමුත් මේක ගොඩාක් වටී. මොකක්ද? දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධකානේ පටිපදා ඥානං කියන මෙන්න මේ ටික ගැන දැක්මක් දර්ශනයක් තියෙනවා. අපි ඒක බලමු. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක. මොකද්ද දුක? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණපි දුක්ඛ. මේ පෙන්නපු දුක් ලිස්ට් එක ඔක්කොම අද අපේ ලෝකයේ ඇතුලේ තියෙනව නේද? ඉපදීම දුක, ලෙඩවීම දුක, මහලු බව දුක, මරණ දුක, ප්‍රියංගෙන් වෙන්වීමේ දුක, අප්‍රියංගව නොලැබීමේ දුක, කියන බලාපොරොත්තු වෙන දේවල් නොලැබීමේ දුක් කියන
මේ දුක් ටික කියන්නේ ඔබෙත් මගේත් අද දවසේ ජීවිතේට තමයි මේ දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. ඔබවත් මමවත් අනේ අපි ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා කියලා මෙනෙහි කිරීම නෙමෙයි. අද ඔබේ ජීවිතයේ දුක්ඛ සත්‍ය කියලා දකින්න. දුක්ඛ සත්‍යයට නමක් අද මේ ජීවිතය දුක්ඛ සත්‍ය කියලා දකින්න. ඒ කියන්නේ මේ රූපේ ඔබට මම කියලා පෙනෙනකොට මම ලෙඩ වෙනවා කියලා දැනෙනවා නම් මම එන්නෙන් මහලු වෙන කෙනෙක් කියලා පෙනෙනවා නම් මම මරණයටපත් වෙනවා කියලා පෙනෙනවා නම් ඔබ ජරා මරණයට ව්‍යාධි ජරා මරණයටපත් වෙන්නේ. මේ තමයි දුක. මේ ව්‍යාධි ජරා මරණයටපත් වෙන එක දුක කියලා ඔබට දැනෙනවා නම් මගේ අම්මා තාත්තා සහෝදර ඥාති හිතේසින් මං ඉදිරිපිට මැරුණොත් මං කැමති ප්‍රියාය මැරෙන එක දුක. ඒකම අපේ ලෝකේ අපි අප්‍රිය අමනාප දේවල් අය ඉන්නවා. ඒ අප්‍රිය අමනාප දේවල් අය ළඟට එන එක දුක. එහෙනම් මේ අපේ පරිසරයේ දුක. මෙන්න මේ දුක අපිට ඇති වුණු ක්‍රමයක් තියෙන්න ඕනේ නේ. මොනවාම හරි දෙයක් ඇති වුණොත් තියෙනවා නම් ඒ තියෙනදී ඇති වෙච්ච ධර්මතාවයක් තියෙන්න ඕනේ. මේ ලෝකේ බුදුහාමුදුරුවෝ පෙන්වුවේ හේතු ප්‍රත්‍ය බව. අහේතුක අප්‍රත්‍යක හේතු ප්‍රත්‍යකෙන් තොරව හටගන්න කිසිවක් නැහැ. මොනවා හරි දෙයක් තියෙනම් ඒක හැදිච්ච ක්‍රමයක් තියෙනවා. තේ එකක් තියෙනවනේ. ඒක හැදිච්ච ද්‍රව්‍ය කාරණා ටිකක් තියෙනවා. සීනි, තේ කොළ, උණු වතුර මේ වගේ හේතු ටිකක් නිසා මේක හැදුනේ. ඒ වගේ දුක කියලා යමක් ඔබෙත් මගේ ජීවිතේ තියෙනවා. මේ දුක හැදුන හැටි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මේ දුකට හේතුව පෙන්නනවා මොකද්ද? තණ්හාව. මේ හොඳට මම මේ කියන ටික එකින් එකට එන්න මම එක්ක. ඒ පෙළ දහම පෙන්නලා පෙළ චුට්ටක්වත් විපරිත නොවන විදිහට පෙළේ ඉඳලා මම ඔයගොල්ලන්ගේ ජීවිතෙනුත් පෙන්නනවා මේ දර්ශනය. මම හිතනවා ඉතාමත් හොඳින් ඇහුවොත් ඒක ඒකාන්තයෙන් පෙනෙන එක්කෙනෙක් කොහොමද ඉඳී කියලා. අද ඔබට මේ විදිහට ජරා මරණ දුක් විඳින්න තියෙන මේ මම කියලා මම ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා මේ මම ලෙඩ වෙනවා මහලු වෙනවා මැරෙනවා කියන දුක අම්මා තාත්තා දුව පුතා නංගි මල්ලි මැරිලා විඳින්න වෙන දුක අසාධාරණකම් අයුක්තිකම් වෙන ලෝකෙන් එන දුක තමන්ගේ වස්තු නෑදෑය විනාශ වෙලා හෝ ලබා ගන්න බැරිව එන මේ සියලුම දුක් මේ දුක් ඔක්කොම බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තණ්හාව කියන ධර්මතාවයකින්. ඊට පස්සේ හොඳට බලන්න ඒ තණ්හාව දැන් දුක ගාවට තියෙන්නේ මොකද දුක ඇති කරපු හේතුව තණ්හාව. මම එකින් එකට එන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ඒ තණ්හාව දුක ඇති කරපු තණ්හාව ඇති උනේ කොතනද? ඒ දුක ඇති කරපු තණ්හාව ඇති උනේ ඇහැ රූපය චක්කු ලෝකේ පිය රූපං සාත රූපං එත්තිස තණ්හා උපජ්ජමාන අපජ්ජති. හොඳට බලන්න තණ්හාවට පස්සේයි මේ දුක් විඳින ලෝකේ ඒ ලෝකෙට හේතුව තණ්හාව. ඒ තණ්හාව ඇති කරපු හේතුව තමයි ඇහැ. හොඳට ඇහැ කන දිව නාසය කියන තැන දුක පෙන්වුවේ නැහැ. හොඳට බලන්න දුක ඇති කරන තණ්හාව. ඒ තණ්හාව කොහෙද උපදින්නේ? කත්ත උපජ්ජමාන උපජ්ජති කත්ත නිවිසමාන නිවිසති. ඒ තණ්හාව කොහෙද උපදින්නේ? කොහෙද පවතින්නේ? චක්ඛුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිසමාන නිවිසති. රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමාන උපජ්ජති එත නිවිසමාන නිවිසති. මම කෙටි කරලා ගන්නම්. ඇහැ රූප චක්ඛු විඥාන චක්ඛ සම්පස්සේ කන ශබ්ද සෝත විඥාන මේ ආයතන ටික තමයි තණ්හාව ඇති කරන්ට හා තණ්හාව පවතින්න හේතුනේ. තේරුණාද? ඔන්න ජාති ජරා මරණ දුක පෙන්නුවා. දුකට හේතුව තණ්හාව කියලා පෙන්නුවා. ඒ තණ්හාවට හේතුනේ
ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටික කියලා පෙන්වනවා. ඊට පස්සේ දුක්ඛ නිරෝධය කියන්නේ මොකක්ද? මේ දුක් මේ මම ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා කියලා පෙනෙන මේ දුක නිවෙනවා නම් මේ සත්ව පුද්ගල ආත්මය මේ අය විනාශ වෙලා නැති වෙලා එන මේ සියලු දුකෙන් දුක නිරුද්ධ වෙනවා නම් යම් තැනක මේ දුක නිවෙනවා නම් ඒ නිවෙන්නේ තණ්හාව නැතිවීමෙන්. තණ්හාවගේ නිරෝධයෙන් දුක්ඛ නිරෝධය වෙනවා. ඊට පස්සේ පෙන්නවා ඒ තණ්හාව නැති වෙන්න ඕනේ කොහෙද? තණ්හාව නිරුද්ධ වෙන්න ඕනේ කොහෙද? චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා නිරුද්ධමාන නිරුද්ධති පහියමන පහියති එත්ත නිරුද්ධමාන නිරුද්ධති. ඇහැ රූප චක්කු විඥානය කන ශබ්ද සෝත විඥානය කියන ටිකෙයි තණ්හාව ප්‍රහාණය වෙන්නට ඕනේ, තණ්හාව නිරුද්ධ වෙන්නට ඕනේ කියලා. දැන් මෙන්න මේ පරිශ්‍රණය අපි පොඩ්ඩක් ගනිමු. මම කිව්වට නෙමෙයි. අපි හිතාගෙන ඉන්නේ ඔබත් මමත් දුක් විඳින අඬන වැළපෙන මේ ලෝකය අපි ඉපදුනකොට තියෙන ආයතන ටික අරගෙන අපි ඉපදිනකොටයි මේ ලෝකේ මේ දුක අරගෙන ආවේ කියලා. නමුත් හොඳට බලන්න මෙන්න මේ සිද්ධියේදී දුක මේ අද ඔබත් මාත් විඳින දුක ඇතිකලේ තණ්හාවයි. ඒ තණ්හාව ඇතිකලේ ඇහැ රූප චක්කු විඥානය කන ශබ්ද සෝත විඥානය කියලා පෙන්නකොට ඇහැ රූප චක්කු විඥාන කන ශබ්ද සෝත විඥාන කියන තැන ලෝකේ නැත්තම් දුක්ඛ සත්‍ය පනවලා තිබුණාද? මම කියන එක තේරෙනවද? දුක්ඛ සත්‍ය පෙන්නලා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායාස සම්භවන්ති කියලා දුකට හේතුව තණ්හාව කිව්වා. එතකොට තණ්හාවෙන් පස්සේ මේ දුක නිර්මාණය වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ තණ්හාව ඇති වෙන්නේ උප්පත්ති වශයෙන් ගෙන ආපු ස්කන්ධ ටිකට. ඇහැ කන දිව නාසය ශරීරය කියලා උප්පත්ති වශයෙන් ගෙන ආපු ඇහැ කන දිව නාසය ශරීරය කියන ආයතන ටිකටයි ටික නිසායි තණ්හාව ඇති උනේ නම් තණ්හාව නිසා නම් දුක තියෙන්නේ. ආයතන ටික තියෙන තැන ඇහැ කන දිව නාසය තියෙන තැන ජරා මරණ දුක පනවලා තියෙනවද? මම කියන එක තේරෙනවද? ඒ කියන්නේ දුකට හේතුව තණ්හාවනේ. හරි. තණ්හාවට හේතුව මොකද්ද? ඇහැ කන දිව නාසය ශරීරය නම් ඇහැ කන දිව නාසය ශරීරයේ හේතුනේ තණ්හාව ඇති වෙන්න. තණ්හාව හේතුන දුක ඇති වෙන්න. එතකොට දුකට හේතුව තණ්හාව, තණ්හාවට හේතුව ආයතන ටික. දෙකෙම අනිත් පැත්ත. මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකේ තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා. ආයතන ටික තිබුණොත් තණ්හාව ආයතන ටිකට තණ්හාව එකතු වෙනකොට දුක් වූ ලෝකයේ හැදෙන හැටිත් ආයතන ටිකට තණ්හාව නැති වෙනකොට මේ දුක නැති වෙන හැටිත් කියලා බුදුහාමුදුරුවෝ පෙන්වනවා. දැන් අපි හිතාගෙන ඉන්නේ මේ ලෝකයේ තියනවා මේ ලෝකය පෙර ජීවිතයේ කළ කර්ම නිසායි ලෝකෙට ආවේ. දැන් කර්ම කළා ලෝකෙට යනවා. ඕක තමයි අපිට පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති. නමුත් ඔය දර්ශනයේ තියෙන එකට තමයි අනාර්ය දර්ශනය කියන්නේ. ඕක ආර්ය දර්ශනයේදී පෙන්නවා උප්පත්ති වශයෙන් මේ ලෝකේ අරගෙන ආවේ නැහැ. මරණයෙන් පස්සේ මේ ලෝකේ කිසිවක් කොහටවත් යන්නේ. හැබැයි ප්‍රතිසන්දි වශයෙන් හම්බ වෙච්ච ඇහැ කන දිව නාසය ශරීරය කියන ටිකට කෙලෙස් ටිකක් එකතු කළා සත්ව පුද්ගල ලෝකයේ වටිනාකමක් දැනෙන ලෝකය හදාගත්තා. දැන් හදාගත්ත ලෝකය දුක්ඛේ අඥාන, මේ ලෝකයේ දුකයි දුක්ඛ සමුදය අඥාන. මේ ලෝකය මේ ආයතන ටිකට මේ කෙලෙස් ටික එකතු කළා නේද අපි හදාගත්තේ කියලා දන්නේ. දුක්ඛ සමුදය ඥානං. මේ ආයතන ටිකට මේ කෙලෙස් ටික අයින් කළොත් මේ දුකෙන් නිදහස් වෙනව නේද කියලා දන්නේ. දුක්ඛ නිරෝධය ඥානං.
ඒ හින්දා මේ ආයතන ටිකේ ඇත්ත බලලා කෙලස් ගෙවෙන වැඩ පිළිවෙලක් කටයුතුයි කියලා මාර්ගය ගැන නුවණ නැහැ. ඔන්න ඔය දර්ශනේ නැති වෙනකොටම හිතන්නේ ලෝකේ ඇත්තයි කියලා. මේක තියනවා කියලා. ඒක මම තේරෙන භාෂාවෙන් තේරෙන උපමාවකින් ඔයගලන්ට මතක් කරන්න. මම ඔයිට පෙරත් මම මතක් කළා මේක ගොඩාක් වටේ සසර ගමන් කරන ජීවිතයකට මේ විතර වටිනා දර්ශනයක් කවදාවත් හම්බ වෙන්නේ නැහැ. මේ මගේ පෞද්ගලික අර්ථ විවරණයක් නෙවෙයි. ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ මෙබඳු අර්ථ විවරණයක් කරන්න. ඒ ලෝතර බුදුරජාණන් වහන්සේ අර්ථ විවරණය කරන පෙළ න්‍යාය නොපිහි වෙනස් නොවි පිහිටාමයි මම මේ ඔබට මේ කරුණු ටික පෙන්වන්නේ. ඒකෙන් මතක් කළේ අපි ඇහෙන රූපයක් බලනකොට මේ ඇහැ කියන එක චතුර්ණංච මහ භූතානං උපාදාය රූපං සත්‍යයේ හෝ පුද්ගලයේ හෝ තමන්ගේ නොවි කන බොන බත් පාන් කව්පි මුංගට කියන ආහාරයෙන් හැදුණු කර්මය කියන එක ප්‍රත්‍ය කරගෙන ආහාරය ආසන්න කාරණාව කරගෙන ආහාරයට තනියම මේ විදිහට රූප පෙනෙන ප්‍රසාදයක් හදන්න බෑ. ඒකට කර්මය ඕනේ. ආහාර තිබුණත් අන්ධ ළමයි උපදින්නේ මොකද? කර්මය අනුග්‍රහය නැති නිසා. කර්මය තිබුණත් කන බොන ආහාර නැත්තම් මේ බඳු හැක් හදන්න බෑ. එතකොට මේ ඇහැ ඔබගේ හෝ මගේ නම් කර්මය නැතුව ආහාර නැතුව පවතින්න ඕනේ. කර්මය නිසා කන බොන බත් පාන් කව්පි මුංගට බලන්න. ඒක සත්ත්ව පුද්ගල නොවන කොටස්. ඒ බඳු ආහාරයෙන් නිසා හැදුණු මේ ඇහැ අනාත්මයි. නාත්තයි කෙනෙක්ගේ නෙවෙයි. ඒ බඳු ඇහැට ගැටෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවෙන් නිර්මිත වෙච්ච රූපයක හැඩසටහනක්. උපමා සන්තකේ තබා ගන්න ටීවී එකක ඔබ රූපයක් බැලුවොත් ඒ පෙනෙන රූපය ඇතුලේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවද? නෑ. නමුත් අංගපසංග තියෙන සටහනක් පෙනෙනවනේ. ඒබඳු මේ රූපය ඇතුලේ සත්ත්ව පුද්ගල භාවයකින් තොර ටීවී එක පෙනෙනවා වගේ අංගපසංග සියල්ල පෙනෙන වර්ණ සටහනක් ඔබේ ඇස් ඉදිරිපිටට එන්නේ. ඒක මම මේ දර්ශනයේ ගැඹුරුයි. අනාත්ම ඇහැට අනාත්ම රූපයක් ගැටෙන්නේ ඒ දෙන්න ගැටීම නිසා චක්කු විඥානයේ උපදිනකොට චක්කු විඥාන සිතට හේතුව ඇහත් රූපයක් දෙක. හේතුව අනාත්ම නිසා අනාත්ම හේතු නිසා උපදින ඒ සිත කෙනෙක්ගෙන මේ අනාත්මයි. ඒ චක්කු විඥානයේ ඉපදීම හේතුව ඇහත් රූපයක්. ඒ නිසා ඇහත් රූපයක් දෙන්න නිසා උපන්න සිත චක්කු විඥානය කියලා ඒ නමින්ම නම් කරනවා. ඒ සිත වෙන කොහෙවත් පරම්පරාවෙන් පෙර ජීවිකේ ඉඳලා ආපු සිතක් නෙවෙයි. මරණයෙන් පස්සට යන හිතක් නෙමෙයි. හේතු ප්‍රත්‍යයයි. ගොම නිසා ඇවිලෙන ගින්න ගොම ගින්න කියලා, දර නිසා ඇවිලෙන ගින්න දර ගින්න කියලා, තන නිසා ඇවිලෙන ගින්න තන ගින්න කියනවා වගේ ඇහත් රූපයත් නිසා ඇවිලෙන උපදින සිතට චක්කු විඥානය, ඇහැ නිසා උපදින සිතට චක්කු විඥානය කියලා කිව්වා. දැන් ඒ තුන් දෙන හේතු තුනම අනාත්මයි. එබඳු ධර්මතා තුනක් හේතුලයි චක්කු සම්පස්සය ඇති උනේ. ඒ ස්පර්ශය නිසා යම් වේදනාවක් ඇති වෙනවන අනාත්ම වූ ධර්මතාවයක් නිසායි වේදනාව. දැන් ඔබට මෙන්න මෙහෙම යමක් පෙනෙනකොට පෙනෙනවා කියන සිද්ධිය තුල සත්ව නොවන, පුද්ගල නොවන, ආත්ම නොවන අනාත්ම හේතු තුනක් නිසා වර්ණ සටහනක් පෙනෙනවා ටීවී එකේ පෙනෙන රූපේ වගේ. ඔබ මේ ආයතන ටික දිහා බලන්නේ ඔබ බලන්නේ සත්‍යය කියලා හිතන්නේ. ඒකයි මේ රූපේ ආරම්භය
උපාදාන මේ ඇහැ රූපේ උපාදාන වශයෙන් ගන්නවා ඔබ. සත්වයා කියන හැඟීම තියෙන්නේ ඔබේ හිතේ. ඔබේ හිතේ තියෙන සත්වයා කියන උපාදානෙන් රූපේ ගන්නවා මේ රූපේ සත්වයක් කියලා. කාම උපාදානයේ කැමැත්ත යමකට කැමති වෙන්න පුළුවන්කම ඔබේ මනසේ තියෙන්නේ. ඔබේ කැමැත්තෙන් ඔබ ගන්නවා මේ රූපේ හොඳයි කියලා. රූපය හොඳ නෙමෙයි. හොඳයි කියලා හිතන ඔබේ කමට හිත එකක්. රූපේ සත්වයක් නෙමෙයි සත්වයක් කියලා බලන ඔබේ අදහසට හිත එකක්. ඒ හින්දා රූපෙට කියනවා උපාදානීයයි. මේ ඇහැට පෙනෙන රූපේ මගේ හිතේ තියනවා ලස්සනයි කියලා ආස හිතෙන කම උපදවා ගන්න පුළුවන්කම. මම රූපේ ලස්සනයි කියලා බලනවා. මේ රූපේ ලස්සනයි කියන කමට මගේ හිතේ තියෙන සතුටු වෙන කමට හිත එකක් මේ රූපේ. මගේ රූපෙට මගේ කැමැත්තට හසු වෙච්ච වස්තුවයි මේ. මේකට කියනවා උපාදානීයයි. ඒකට කැමති වෙනකම මගේ. දැන් මම මල් පොකුරට කැමති. මම කැමති මල් පොකුරට. එතකොට මගේ කැමැත්තට හසු වෙලා මේ. මම බලනවා මේ රූපය සත්වයක් කියලා. මගේ සත්ව පුද්ගල කමෙන් බලන කමට හසු වෙලා මේ රූපේ. තේරෙනවද කියන්නේ? මේ රූපෙට කියනවා උපාදානීයයි. මගේ මනසේ තියෙන උපාදානය. දැන් පෙනෙන දෙයට මම සත්වයක් කියලා හිතුවාම දැන් මම පෙනෙන දෙයට සත්වයක් කියලා හිතපු නිසා මට පෙනෙන්නේ දැන් සත්වයක් වගේ. මේ රූපේ ළඟට එනකොට ඇහැට පෙනෙනකොට මේ රූපෙට මම හිතනවා මම කියලා. මේ රූපෙට මම කියලා හිතපු නිසා මට දැනෙන්නේ මට දැනගන්න පුළුවන් මට පෙනෙන්නේ මම කියලායි. දැන් ඒ පෙනෙන දෙයට ආසාවෙන් සත්පුද්ගල භාවයකින් ඇසුරු කරන ගති ටිකට තමයි තණ්හා උපාදාන කියලා කිව්වේ. පෙනෙන දෙයට තණ්හා උපාදාන ගති ටික එකතු වුනහම පෙනෙන දෙයට සත්‍ය පුද්ගලයෙක් කියලා මම හිතුවාම ඔකට තමයි තණ්හා උපාදාන කියලා කිව්වේ. පෙනෙන දෙයි මං හිතපු දෙයි දෙකම උදව් කරගෙන මා තුල ගොඩ නැගෙනවා මේ පැත්ත පෙන්වන ක්‍රමයක් සත්‍යයක් හැටියට. ටීවී එකේ තියෙන රූපේ ඒ රූපේට ඔබ හිතනමන්නේ පුද්ගලයෙක් කියලා බලන්නයි. ඔබ පුද්ගලයෙක් කියලා බලන්න හිත නැමුවාම ටීවී එකේ තියෙන රූපෙයි පුද්ගලයෙක් හැටියට ඔබ බලන ගතියයි දෙකම එකතු වෙලා ඔබට පෙනෙන්නේ පුද්ගලයෙක් දැන්. දැන් හොඳට බලන්න ඔබට රූපේ පුද්ගලයෙක් කියලා පෙනෙන්නේ කියන එක දන්නේ නැති වෙනකොට ඔබට ඇත්තටම ඒ රූපේ ඇතුළ ඇත්ත වෙනවා. ඇත්ත වෙලා ඒ රූපෙන්ද ඔබ ජරා මරණ දුක් විඳිනවා. ඒ ටීවී එක යන රූපෙද ඉන්න මිනිස්සු ලෙඩ වෙලා මැරිලා ඔබ අඬනවා. නේද? ටීවී එකේ ඇතුලේ පුංචි ළමයි මැරිලා තව කෙනෙකුට අසාධාරණයක් වෙලා කනගාටු වෙලා දුක හිතිලා අඬලා නැද්ද ඔයගොල්ලෝ? අඬලා තියෙයි. බුද්ධිමත් නම් හිතන්න. දැන් ජරා මරණ දුක එනවද සත්‍යයේ ඉපදීම නැත්තම්? එහෙනම් ඒ ටීවී එක ඇතුළේද සත්‍යයේ ලෙඩවීම මරණය තියෙන සත්‍ය පුද්ගලිකේ ඉපදුණුකම නිසා නේද? ඒ ඉපදීමට ඔබ කලේ මොකද්ද? ඇහැට පෙනුණු රූපෙට සත්‍ය කියලා ඔබ බලපු එක විතරයි. ඔබ බැලුවාම දැන් ඔබට ටීවී එක ඇතුලේ සත්‍යයක් පෙනෙනවා. ඔබට පෙනෙනවා. හොඳට බලන්න. ඔබ දැන් නැත්තම් මේ දුක කියන එක මම හදාගත්තේ මෙහෙම නේද? මේ ආයතන ටිකට තණ්හාව එකතු කළ නිසා මේ සත්පුද්ගල දුක උපන්න නේද කියලා දන්නේ නැත්තම් දුක්ඛේ අඤ්ඤාණං දුක්ඛ සමුදය අඤ්ඤාණං වුණොත් ඔබට වෙනවා මොකද්ද? ඒ දුක ඇත්තම වෙන සක්කාය දිට්ඨිය ටක් ගාලා එනවා. ඒ රූපේද ඔබට ටීවී එක ඇතුළට යන්න පුළුවන්. ඒ සත්‍යය කියලා හිතුවොත් ඇත්තට මේ සත්‍යය කොහින්ද ආවේ කොහටද යන්නේ කියලා හිතන්න තරම් මට්ටමක තියාගෙන ඔබ අඬන්නේ.
එතකොට ඒ වගේ ටීවී එකේ වගේ සත්ව පුද්ගල නොවන රූපයක් මේ ඇස් ඉදිරි පිටට එන්නේ. එනකොට අපි ඔක්කොමල කරන වැරද්දක් මේ රූප පිළිගන්නේ රූපේ ඇසුරු කරන්නේ උපාදානයකින් කෙලෙසයකින්. පෙනෙනකොටම තණ්හා උපාදාන කියන ගතිය යෙදෙනවා. මේ පුද්ගලයෙක් සත්වයක් නැත්තම් හොඳයි කියන ගති ඔබගෙත් මගෙත් මනසේ යෙදෙනවා. අපි පහු කරගෙන ආපු පාරක් අනිත් පැත්ත හැරෙනකොට ඔක්කොම පෙනෙනවා වගේ. පෙනෙන දෙයට හොඳයි කියලා පුද්ගලයෙක් කියලා හිතුනහම අපි අනිත් පැත්ත හැරෙනකොට අපිට පේන්නේ හොඳ දෙයක් පුද්ගලෙයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්වුවේ මෙච්චරයි. මේ ඔබට තව සත්‍ය පුද්ගලියෝ කියලා පෙනෙනවා. ලස්සන ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා පෙනෙනවා. මිනිස්සු පුද්ගලියෝ කියලා පෙනෙනවා. ඔය පෙනෙන කම හින්දා ඕගොල්ලෝ දුක් විඳින්නේ. ඔය පෙනෙන කම ඕගොල්ලෝ තුල හදාගත්තේ පෙනෙන ඇහෙන ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන ගති ටික එකතු කරලා මෙන්න මේ විදිහට ලෝකේ නිර්මාණය වෙන විදිහ හදාගත්තා කියලා පෙන්වනවා. බැරි වෙලා හරි පෙනෙන ඇහෙන දෙයට තණ්හාව උපාදානය කියන ටික නැතිකොලොත් ගෙවා ගත්තොත් ඔබට මේ අම්මා තාත්තා මේ රන් රිදී මුතුමැණි කියලා පෙනෙන මේ ලෝකේ අතුරුදහන් වෙනවා. මේ ලෝක නිරුද්ධ කරන්න පුළුවන්. ඒ හින්දා සීලයක පිළිහිටලා සමතකමට අහනකම වඩමින් තණ්හාව යෙදෙන්නේ නැති වෙන්න ඇහැ රූප ඇහැට පෙනෙන රූපේ කනට ඇහෙන ශබ්ද මේ ටිකේ ඇත්ත බලන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. දැන් මෙන්න මේ දර්ශනය තිබුණොත් දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං තිබුණොත් ඒ කියන්නේ සත්‍ය පුද්ගලයෙක් නිසා එන දුකක් තියෙනවා. සත්‍ය පුද්ගලයෙක් පෙනෙනවා. ඒ සත්ව පුද්ගල භාවයට පෙනෙන කම ඇති උනේ පෙනෙන හැෙන්න දෙයට තණ්හාව එකතු කළ නිසා මේ විදිහට පෙනෙන බව ඇති වෙලා නේද කියලා දන්නවා නම් මේ තණ්හාව නැති වුණොත් මේ සත්ව පුද්ගල භාවයට පෙනෙනකම නැති කළ දුක් නැති කරන්න පුළුවන් කියලා දකින් දර්ශනය තිබ්බොත් ඨග්ගල රූපං අත්තතෝ සමුනුපස්සද මේ රූපය සත්‍යයක්මයි කියන කම අතහැරෙනවා යාට. එයා දන්නවනම් ටීවී එකේ පෙනෙන රූපයට සත්‍යයක් කියලා බලපු හින්දා මට සත්‍යයක් කියලා පෙනෙනවා කියලා දන්නවනම් හිත තැබුවොත් ටීවී එකේ රූපෙට අර සත්‍යය කියලා හිත තැබුවොත් එයාට තේරෙන වැරදි. ඒ සත්‍යය නෙමෙයි ඒ සත්‍ය කියලා මට පේනවා. එයා බැරි වෙලා අර සත්‍යය මරණයෙන් පස්සේ උපදීද කියලා ටීවී එකේ තියෙන රූපෙට බලන් හැදුවොත් හිත සැසඳෙන්නේ නැහැ. ඒ සත්‍යය කොහෙන්ද එන්නේ නැද්ද කියලා හිතන්න හැදුවොත් දුවන්න පුළුවන්ද? බෑ. සක්කාය දිට්ඨිය නැත්තම් ප්‍රධානම ලක්ෂණය දකින්න විචිකිච්ඡාවට ඉඩ නැහැ. කියන්නේ රූපේ සත්‍යය කියන එකට හිත සැසඳෙන්නේ නැත්තම් රූපේ සත්‍යයම කියන දෘෂ්ටිය තැවරුනේ නැත්තම් පෙරපසු යන්න බෑ. ටීවී එක රූපේ සත්‍යයක් වශයෙන් පෙනෙනවා. හැබැයි අපි දන්නවා හොඳට මෙතෙන් ධර්මතා දෙකයි. හොඳට බලන්න මෙතෙන්දී ඒ රූපේ ටීවී එකේ පෙනෙන රූපේ සත්වයක්ම කියලා ගන්න එකයි රූපේ සත්වයක් කියලා පෙනෙන එකයි කියලා දෙකක් තියෙනවා. තේරුණාද? ටීවී එකේ තියෙන රූපය ඔබට මට සත්වයක් කියලා පෙනෙනවා නම් එහෙම පෙනෙන එකේ හේතුව කාගාවද තියෙන්නේ? ටීවී එකේ පෙනෙන රූපේ සත්වයක් කියලා ඔබට හෝ මට පෙනෙනවා නම් එතකොට ඒ විදිහට පෙන්නනකම කාගාවද තියෙන්නේ? තමන් ගාව. බැලලා ටීවී එකේ පෙන්වන රූපේ සත්වයක්ම වුණොත් එතකොට හේතුව මං ගාව නැහැ. එතකොට ඒක සත්වයක්ම නම් ඒ සත්වය කොහේ හරි ඉඳලා එන්න ඇති. කොහාට හරි යන්න ඇති කෙනෙක් වෙනවා. තේරුණාද කියන එක? මේක සියුම් දර්ශනය. ඒ කියන්නේ කනබුන ආහාරයෙන් ඇතුළු මේ රූපය මම බලනකොට මට පේන්නේ සත්වයක් වගේ නං මේ විදිහට පෙනෙන සත්‍යයක් ඇටියට පෙන්ලා ජරා මරණ දුක දෙන සිද්ධියට හේතුව මං ගාව තියෙන්නේ. මටයි පේන්නේ මෙහෙම. ඒකට හේතුව පෙනෙන දෙයට මන් තුල කෙලෙසියදීම. මට ඒක හසු වෙන්නේ නැති වුණොත් මේ රූපෙම සත්‍යක් වුණොත්
ඒ සත්වයා කියන කම ඇති වෙන්න මම අයිති නැහැ. එහෙනම් එතකොට වෙනවා අපිට මොකද්ද? එයා කොහෙද හිටියේ කොහින්දද ආවේ කොහාටද යන්නේ කියන තැනකට යයි. තේරෙනවද මේක වෙනස? මේ රූපය පෙනෙන දෙයට කෙලස් ටිකක් එකතු වුණා මම වගේ පේනවා. වුණොත් මම වගේ පේනවා වුණොත් මේ පෙනෙන දෙයට හේතුවක් තියෙනවා. පෙනෙන දර්ශනයට කෙලස් ටිකක් එකතු වෙච්ච නිසා මෙහෙම පේන්නේ. ඒ කෙලස් ටික නැති කෙරුවොත් මේ මම වගේ පෙනෙන ටිකෙන් මිදෙන්න පුළුවන්. මම ලෙඩ වෙන මහලු වෙන මරණය මිදෙන්න පුළුවන්. ඒක දන්නේ නැති වුණොත් ඒ දුක ඒ මම කියන දුක ඇති වෙච්ච හැටි දන්නේ නැති වුණොත් ඒ දුක නැති වෙන හැටි දන්නේ නැති වුණොත් සක්කාය දිට්ඨිය දෙන. ඒ කියන්නේ මේ මම වෙනවා. එතකොට මේ මම වෙන එකට වර්තමාන හේතු නැහැ. කෙලස් නැහැ. එතකොට ඒ මම පෙර ජීවිතේ කොහෙන්ද එන්නේද කොහාට යන්නේද කියන තැනකට දුවන්න පුළුවන්. මේ කතා කරන ටික නොතේරෙනවා නම් හිමී මේ දේශනාව පස්සේ ටිකක් අහන්න. මේ දර්ශනය ජීවිතයකට ගොඩාක් වටී. මෙන්න මේ වගේ අපේ කෙලෙස් අපිට පවත්වන්න බැරි නුවණක් අවදි වෙන තැන දක්වා හිමින් ප්‍රඥාව අවදි කරන්න. ප්‍රඥාවට මල බැඳෙන්න දෙන්න එපා. පහසු ක්‍රම හොයන්න එපා. එහෙම නැහැ. ඔබ තේරුම් ගන්න. ගෙදර තියෙන ටීවී එක දිහා බලාගෙනත් ජරා මරණ දුක් විඳින්න පුළුවන් නම් මට ඒ සිද්ධියම නේද මේ සැබෑ ජීවිතය කියලා. එතකොට හොඳට විමසන්න. ඔබ ගෙදරට ගිහිල්ලා මෙන්න මෙහෙම විමසන්න. ටීවී එක දාන්න. හොඳට හිතන්න මම මේක ඕගොල්ලන්ගේ අවංකවම ඕගොල්ලන්ගේ ප්‍රඥාව ටික ටික වර්ධනය වෙනවා. මගේ පුතේ නුවණ කියන එක දසමේ හරි අවදි වෙන තැනකට එන්න. කෙටි ක්‍රම හොයන්න එපා. පඤ්ඤා නරාණං රත්නං. මිනිසාට ප්‍රඥාව රත්නයක්. එච්චරයි බෙරෙන්න තියෙන්නේ. ගෙදර ගිහලා ටීවී එක දාන්න. බලන්න ඒ රූපෙ දිහා. හිතන්න මොහොතකට. ඒ රූපය කෙනෙක් හැටියට මට පෙනෙනවා කියලා දැක්කොත් මට පෙනෙනවා කියන එකත් ඒ රූපේම කෙනෙක් කියලා හිතුවොත් මේ දෙක අතර තියෙන වෙනස මොකක්ද කියලා හිතන්න. ටීවී එකේ තියෙන රූපය ඒ රූපේ කෙනෙක්ම වුණොත් එතකොට මට පෙනිලා නෙමෙයි ඒ රූපේම කෙනෙක් වුණොත් ඔබට අඬන්න බැලපෙන්න පුළුවන් ඒ ඉන්න කෙනාට මොන හරි වෙලා. නමුත් ඔබට සිහිනුවන තිබ්බොත් ඒ රූපේ පුද්ගලික සත්වයක් හැටියට මට පෙනෙනවා. අපිට පෙනෙනවා. කිව්වොත් බලන්න ඔබට එහා පැත්තේ අඬන්න බැලපෙන්න තියෙන સિદ્ધාන්තය අතහැරලා තියෙන හැටි, ඇත්ත වෙලා නැති හැටි. තමන්ගේ දර්ශනයක් මේ තමන්ට පේනවා. ඒ වගේ මෙහෙම ඉන්නකොට මේ තව සත්‍ය පුද්ගලියෝ කියලා ඕගොල්ලන්ට පෙනෙනකොට අපි හිතන්නේ මට පෙනෙන්නේ තියෙන දෙයි කියලා. නිල් පාට කණ්ණාඩියක් දාගෙන ඕගොල්ලන්ට බලන්න කිව්වොත් නිල් පාටට පෙනේ. ඉන්න ඔක්කොම නිල් පාට කණ්ණාඩියක් දාගෙන බැලුවොත් නිල් පාටට පෙනේ. හැබැයි පේන්නේ ඔක්කොගෙම කණ්ණාඩි වල නෙමෙයි තමන්ගේ කණ්ණාඩියට තියෙන පාට පෙනෙන්නේ. ඔබ දන්නේ නැත්තම් මම බලපු කණ්ණාඩියේ පාට මේ පේන්නේ කියලා ඔබට හිතෙන්නේ නිල් පාට. ඔක්කොම හිතයි මේක නිල් කියලා. මෙතනින් ඔක්කොම ওই කණ්ණාඩි දාගෙන නිල් පාට බැලුවොත් ඔක්කොම හිතේ නිල් කියලා. මේ ඔක්කොටම මේ රූපේ දකිනකොට දර්ශනය පහළ වෙලා නැත්තම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන ධර්මතාවයේ යෙදෙනවා නම් මේ චිත්තචෛසික ටිකේ ඔක්කොම මේ රූප දකිනකොට සත්‍ය රූපං අත්තතෝ සමුපසති කියන ආශ්‍රවයේ යෙදුනොත් ඔක්කොටම පුද්ගලයෝ වගේ පෙනේ. දැන් ඔක්කොම හිතාගෙන පුද්ගලයෝ ඉන්නවා කියලා. එතකොට ඔක්කොම Taman නිසා කෙලෙසයක් උපද්ද ගව දන්නේ නැතිකොට වෙනකොට මේ ලෝකේ ඇත්ත වෙලා. එතකොට මේ ලෝකෙ තුල හොඳට ඉන්නවා නරක අයින් කරන්න අපි වෙහෙසිලා කුසල රැස් කළා ඒ කර්මයට ආයතන ටික හදා ගන්නවා.
ආයත ආයතන ටිකට කෙලස් එකතු කරලා ආයත් ලෝකෙ උපද ගන්නවා. ආයත් ලෝකෙ නොදන්න නිසා ආයත් ඒක ඇත්ත වෙනවා. කෙලවරක් නැති කතාවක්. ඉතින් මේකෙදි දුක්ඛේ ඥානං කියනකොට හොඳට ගන්න මේ ඔබටත් මටත් හම්බ වෙන මේ ලෝකේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා මම ඉන්නවා කියලා හම්බ වෙන ලෝකේ. මේ ලෝකේ බුදුහාමුදුරු පැනෙව්වේ අපි කර්මානුරූපව පෙර ඉඳන් අරගෙන ආව මරණයෙන් පස්සේ යන ලෝකයක් ගැන නෙමෙයි. මේ මෙහෙම පෙනිලා ජරා මරණ දුක් විඳින ලෝකයට හේතු ටික පෙන්වුවේ ඔබෙත් මගෙත් අද දවසේ මනසේ නොසේදුණු නොවිසඳුණු කෙලෙසයක ලක්ෂණයකින්. ඊට පස්සේ ඒ කෙලෙස් ටික ඇති උනේ ඇහැ කන දිවනාසය ශරීරය කියන ආයතන ටිකේ. මේ ඔබත් මමත් දුක් විඳින ලෝකය මැරෙනකන් ඉන්න ඕනේ නිරුද්ධ කරන්න පුළුවන්. දුකයි දුකයි කියලා අඬන්න ඕනේ. දුකෙන් පලා යන්න ඕනේ. දුකෙන් බේරෙන්න මීමින්න වගේ හැංගෙන්න ඕනේ. මේ දුක නිරුද්ධ කරන්න පුළුවන්. විද්වංශනය කරන්න පුළුවන්. මතු නොහට ගන්න ස්වභාවයට පත් කරන්න පුළුවන් මේ ලෝකේ. ලෝක නිරෝධයක් කරන්න පුළුවන්. මේ විදිහට හම්බෙන්න. ඒකට කරන්න තියෙන්නේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ගෙවා ගන්න එක විතරයි. එතකොට එයා දන්නවා දුක්ඛේ ඥාන මේ විදිහට පෙනෙනකම තමන් නිර්මාණය කරගෙන තව සත්‍ය පුද්ගල නිර්මාණය කරගෙන ඇසුරු කරන මේ මානසික මට්ටමම දුක. දුකට හේතුව කෙලෙසේ තණ්හං ජනේති පුරුෂෝ. මේ පුරුෂයා උපද්දලා තියෙන තණ්හාවයි. මේ තණ්හාව කියන එක නිරුද්ධ කළොත් ඔබටත් මටත් ජරා මරණ දුක් විඳින ලෝකෙ ඉතුරු වෙන්නේ අජරාමරයි. ඒකට තියෙන ගමන් මඟ තමයි සීලයක පිළිපදලා සමතකමටහනකින් හිත වඩ රැවටෙන්න පුළුවන් රූපය හොඳට බලන්න කායගත සතිය වඩන්න. මේ ස්කන්ධ ධාතු ආයතන ටික හොඳට විමසන්න විදර්ශනා කරනවා කියන්නේ ඒකට. මේ රූපේ ඇහැට පෙනෙන රූපේ ඇත්ත බලන්න හැදුවට ඇත්ත පේන්නේ නැති හින්දායි සමාධියක් ඕනේ. සමාධ්‍යානයක් ඕනේ. සමාධිය ධානය ගන්න බැරි හින්දායි කායික වාචික සංවරයක් ඕනේ. කායික වාචික සංවරයෙන් චිත්ත සමාධිය ඇති කරගන්නවා. චිත්ත සමාධියෙන් ඔබේ ඇස් ඉදිරි පිටට පේන රූපේ සැබෑම ඇත්ත ඔබට බලන්න පුළුවන්. ඔබ සැබෑම ඇත්ත බලනකොට මේ රූපේ සත්‍ය පුද්ගලයෙක් කියලා ඇසුරු කරපු ගතියක් තියෙනවා. ඒක ගෙවෙනවා. නූපන් ගතිය නූපදිනවා. මේ විදිහට වැඩපිළිවෙලක් කරන එකට කියනවා ආශ්‍රයක් ඡය වෙන කරනවා කියලා. යම් වෙලාවක මේ අරමුණ පෙනෙන ඇහෙනකොට තණ්හා උපාදාන කියන ගතිය නොයෙදෙන තැනක් tie. එදාට ඔබට මේ වගේ දුක් විඳින ශේස්ත්‍රයක් හම්බ වෙන්නේ. මේ රූපයක් හම්බ වෙයි. රූපය ඇත්ත ඔබට පෙනේ. කැඩෙන්න බිඳෙන දවසකට කැඩෙන්න බිඳෙන දේ වෙනස් වුණා මිසක මගේ අහවලා මරුණා වෙන්නේ. මේ රූපේ කැඩේ බිඳේ වෙනස් වෙයි. දිරන දේ දිරුවා නැසෙන දේ නැසුණා මිසක මට මෙහෙම වුණා වෙන්නේ. ඔබ විඳින මේ සියලු දුකෙන් නිදහස් වෙනවා. ඉතින් හොඳට මතක තබා ගන්න දර්ශනය තමයි මේ ලෝකය ඇතිකලේ තණ්හාව නිසායි කියලා දන්නේ නැත්නම් තණ්හාව ආයතන ටික නිසායි කියලා දන්නේ නැත්නම් ආයතන ටිකට තණ්හා නොකළොත් මේ විදිහට පෙනෙනකම නැති වෙනවා කියලා දැක්මක් නැත්නම් ආයතන ටික පිරිසිඳ දකින්න වැඩපිළිවෙලක් කළා මේ ලෝකේ නිරුද්ධ කළ හැකි කියන දර්ශනයක් ඔබට නැති වුණොත් කෙලින්ම සක්කාය දිට්ඨිය ඔබ ඉන්නේ මේ රූපේ කෙනෙක්මයි කියලායි පේන්නේ ඔබට. ඔබට රූපේ කෙනෙක් කියලා පෙනෙනවා පෙනෙන හේතු ටික පෙන්වුවේ නැත්තම් ඔබට හිතෙන්නේ මේ සත්‍ය මේ පුද්ගලය කියලාමයි. දකින්න සක්කාය දිට්ඨිය තියෙන දර්ශනය නැති වෙනකොටයි සක්කාය දිට්ඨිය තියෙනකොට හඳුනා ගන්න පුළුවන් මේ ඉන්න සත්‍යය කොහෙන්ද එන්නේ නැද්ද කොහාට යන්නේ නැද්ද කියලා බැලුවේ හැකි. මේ Taman සත්‍ය කියලා ඔබට පේන්නේ ඒ Taman කොහෙන්ද ආවේ කොහාටද යන්නේ කියලා ඕගලන්ට බලන්න පුළුවන්. ඉතින් මම අද මේ පෙන්නපු කරුණු ටික ගොඩක් ගැඹුරුයි. මේ දර්ශනය
ගැඹුරු නිසාමයි මේක තේරුම් ගන්න එක පුද්ගලෙක් හොයාගෙන බුදුරජාණන් වහන්සේ ගොඩක් කල් ගියේ. සමහර විට ධර්ම දේශනා කරන්න පිළිස ඉඳගෙන භාග්‍යතුන් වහන්සේ තුස්නෙම් භූතව බලාගෙන ඉන්නවල ධර්ම දේශනා පටන් ගන්න නැතුව. ඇයි? ඒ දේශනාවේ ධර්මය අවබෝධ කරගන්න තියෙන කෙනා තාම මග එනවා කියලා දැකලා. එයා එනකම්. ඇයි? මේ දර්ශනයේ එච්චර සියුම්, එච්චර තීක්ෂණයි. මම මතක් කරන්නේ මේ බඳු තැනකින් තමයි ඔබගේ මගේ දුක ගෙවෙන්නේ. මිසක බොරුවකින් හෝ බොරු කරන සිද්ධාන්තයකින් හෝ සිද්ධාන්තයකට හසු වෙලා නෙවෙයි. ඔබත් මමත් මොන තරම් කායික උත්සාහයක් අභිරුචියක් ඕනකමක් තිබුණත් ඕනකමට ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි අජරාමරකම. එතෙන්ටපත් විය යුතු අනුක්‍රමයක් තේ දර්ශනයක් තේ. ඉතින් අප්‍රමාදීව ටික ටික හරි සම්පාදනය කරන්න. ඔබ සහැල්ලු ක්‍රම හොය හොය උඩින් යන ක්‍රම ගැඹුරු ධර්මයක් හොයන එක මගහැරලා සහැල්ලු ක්‍රමක හොය හොය යන කාලේ මෙලහට එදා ගැඹුරු වුණත් තේරෙන්නේ තේරුම් ගන්න ඕනේ කියන තැනකින් පටන් ගත්තා නම් සමහරට දෙපාරක් ඕගොල්ලෝ රහත් වෙන්න වෙලා. නමුත් එදා අතහැරිය ගැඹුරුයි සරල දෙයක් කෙටි ක්‍රමයක්. ගියොම ගිහිල්ලා අදවත් හම්බ වුණාද වෙන්නේ නමුත් අද හෝ පටන් ගත්තොත් සහැල්ලුකම කෙටිකම නෙමෙයි. ඇත්තටම දර්ශනය මොකක්ද? දෙපැත්තක් තියෙනවා. දර්ශනය තිබුණ සක්කාය දිට්ඨිය තියෙන්න බෑ. සක්කාය දිට්ඨිය තියෙනවනම් දර්ශනය නෑ. ඒ කියන්නේ මේ දුක්ඛ ලෝකයේ උපදවගත් එකක්, ඒකට හේතු ටිකක් මේ කියලා තමන්ව පෙන්වන කමක්. මගේ මේ වරදෙන් මට මෙහෙම ඉපදිලා කියන එක දැක්කේ නැත්තම් මෙහි තියෙන එක කම් වෙනවා බාහිර. පොඩි සිද්ධියක් තියෙන්නේ. මොකද ඒකයි ටීවී එකේම තමන් තුල වරදකින් ටීවී එකේ පෙන්වන රූපේ සත්වයක් හැටියට පෙනෙනව නේද? මේ වරද අයින් කළොත් සත්වයක් හැටියට පෙනෙනකම නැති වෙනව නේද කියලා දැක්කොත් ඒතන සත්වයක් කියලා ඔයගොල්ලෝ අඬන්නේ නෑමයි. ওই සිද්ධිය පෙන්වන්න බැරිනොත් ඒ රූපේ සත්වයක් වෙලා අඬනවමයි. ඔච්චරයි තියෙන්නේ. මේ සිද්ධාන්තය නොදැන එතන රූපේ සත්වයක් වුණා කියන්නේම සක්කාය දිට්ඨිය. මේ සත්පුද්ගල භාවයට පෙනෙන සිද්ධිය ඇති උනේ මෙහෙම නේද කියලා පෙන්වන්න දන්නේ නැත්නම් මේ හේතුව නැතිනකොට මේ පෙනෙන බව නැති වෙනවා කියලා දන්නේ නැත්නම් සක්කාය දිට්ඨිය ඇති වෙන කෙනෙක් වළක්වන්න බෑ. සක්කාය දිට්ඨිය ඇති වෙන කෙනා විචිකිච්ඡාවෙන් සිල්පත පරාමාසයෙන් යුක්තයි. ඒ බඳු කෙනාට සසර දිගයි. මේ දර්ශනය ගොඩාක් අමාරු. මම කියන්නේ සෝවාන් වෙන්න නුවණක් තියෙන කෙනාට මහා අමාරුයි කියලා. මෙන්න මේ දර්ශනය කියන තැනින් පොඩ්ඩක් මහන්සිලා උදේ හවසට මෙනෙහි කරන්න. මේ සිද්ධිය ඇයි මෙහෙම වෙන්නේ? දුකට හේතුව තණ්හාව ආයතන ටිකේ. අනුපිළිවෙල මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට තේරෙයි ලෝකයේ කෙලෙසයකට උපද්දවාගෙන පරිහරණය උපද්දවාගත්ත එක ඇත්ත වෙලා නේද මේ කියලා. ඉතින් මෙන්න මේ වගේ වටිනා දර්ශනයක් තියෙනවා. ඔයගලන්ට මතක් කරන්නේ මෙන්න මේ දර්ශනය තේරුම් ගන්න පුළුවන් වටපිටාවක් ලැබුණු වෙලාවේ මේක තේරුම් අරගෙන මේ මායාවේ භූමියෙන් මායාවේ ශේස්ත්‍රයෙන් මිදිලා යන්න හැම දිනම වීර්ය කරන්න කියලා මතක් කරනවා. ඒ සඳහා මේ දේශනාව හේතුපනිශ්‍රේම වේවා කියලා. අම්මා මේක වෙලාව නෙමෙයි, අපි වෙන වෙලාවක අහමු. මට ටිකක් තේරෙන්න. හදිසි මේ කියපු දේ මම හිතනවා අපි ගොඩාක් කාලයක් සසර ඇසුරු කරලා තියෙන්නේම සත්‍යෝ කියලා. ඔකට තමයි ආශ්‍රව කියලා කියන්නේ. ඒ හින්දා මේ වගේ විරාග දර්ශනයක් අපිට තේරුම් ගැනීම හරිය අපහසුයි. අපි ජීවත් වෙන්නේ කෙලෙස් ටිකකින්මයි. කෙලෙස් ටික ජීවිතයයි කිව්වට ප්‍රශ්නයක් නැහැ. කෙලෙස් ටික අයින් වුණොත් පවත්තන්න බැරි මේ දුක් විඳින මේ ජීවිතය. ඒ හින්දා කෙලෙස්යේ දුක ඔබෙත් මගේ ජීවිතයද. ඉතින් අපිට
ගොඩාක් බුද්ධිමත් වෙන්න, ගොඩාක් වීරියවන්ත වෙන්න වෙනවා කියන එකත් මතක් කරනවා ඈ. හොඳයි, එහෙනම් සාදුකාරය පවත්වන්න. කල්පනා කරගන්න අද දවසේදී මේ පින්වතුන් ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු කරන්න තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ ස්ථානට ඇවිල්ලා ඒ සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කළා. ගොඩාක් කුසල් සිද්ධ කරගත්තා. අපි හැම දිනම සිද්ධ කරගත්තා මේ සීල කුසල්. ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකරක්ෂා දිස්ථානට අධිග්‍රහිත වූ ශාසන මාර්ගිෂ්ඨකාරක සීල දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ විහාරස්ථානට අධිග්‍රහිත වූ ඉෂ්ඨකාරක සීල දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දිව්‍යංග දිවිසිරු වඩා වර්ධනය කරගෙන මේ දිව්‍ය පතන පොතිගේ උතුම් නිවන සැනසෙත්වා. දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින් උතුම් කෙරෙහි ලබා දෙත්වා කියන තැනින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවම් පදං. ඒ වගේම මේ ධර්ම දේශනාව තුළින් ධර්ම ශ්‍රවණය තුළින් ජනිත වුණා වූ සීල කුසලයන් මියගේ ඥාතින්ට අනුමෝදන් කරමු. මේ විහාරස්ථානයන් ගොඩ නගන්නට කටයුතු කළා අපවත් වදාළා වූ සෝම ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ අපවත් වුණා වූ සංඝ පීත්‍රුන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේ මේ විහාරස්ථානය හදන්නට නොඑක් විදිහට ජීවිතය කැප කළ කලුරිය කළා වූ උපාසක උපාසිකාවුන් සිහිපත් කරනවා. ඒ වගේ මේ පින්වතුන්ගේ නමින් සිකාල යාත්‍රා කළා වූ සීල මියගේ ඥාතින්ද සිහිපත් කරගන්න. මේ සියලුම කුසල් මියගිය ස්වාමීන් වහන්සේලාටත් මේ පින්වතුන්ටත් අපි අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා. ඒ අය දුකක සිටින දුකෙන් අත මිදී සුවපත් භාවයකටපත් වෙමින් උතුම් නිවන සැනසෙත්වා කියන අදහසින් අපේ ඥාතින්ට පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු